right එතකොට දෙවෙනි ප්‍රශ්නේදී කතා බහ කරලා තියෙන්නේ Excel ප්‍රශ්න ගැන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දර්ශක කිහිපයක් අඩංගු සංඛ්‍යා ලේඛන දැක්වෙන පහත සඳහන් පැතුරුපත් කොටස සලකා බලන්න. right එතකොට මේකේ කතා බහ කරලා තියෙන Excel ප්‍රශ්නට අදාළ කොටස ඒකේ දීලා තියෙනවා මුළු පාසල් ගණන, මුළු ශිෂ්‍ය සංඛ්‍යාව, මුළු ගුරුවරු ගණන වෙන වෙනම දීලා තියෙනවා 2008 2010 2013 8 10 13 කියන වර්ෂ වලට අදාළව තමයි දීලා තියෙන්නේ. ඒ කොටසෙන් අහනවා 2008 වසරේ මුළු පාසල් සංඛ්‍යාව ලබා ගැනීම සඳහා 2008 වසරේ මුළු පාසල් සංඛ්‍යාව ලබා ගැනීම සඳහා B3 කෝෂයේ ලිවිය හැකි තනි පැතුරුම්පත් ශ්‍රිතය කුමක්ද කියලා. එතකොට 2008 වසරේ අරගත්තොත් අපිට තියෙන්නේ මෙන්න මේ B කියන කොලම් එක 2008 වසරේ මුළු පාසල් සංඛ්‍යාව ලබා ගැනීම සඳහා මුළු පාසල් සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මෙතන මේ තියෙන දේවල් ටිකට අදාළවයි ඒගොල්ලෝ කතා බහ කරලා තියෙන්නේ. මේකට අදාළ මුළු ඒ කියන්නේ මේ ෆිගර් එක අරගන්න. මේ තුන් දෙනාගේ එකතුව තමයි එතකොට එතනට ලැබිලා තියෙන්නේ. right අපි සාමාන්‍යයෙන් මුළු ගණන ගන්නේ යට තැනකටනේ. හැබැයි මෙතනදී අරගෙන තියෙන උඩට. right B3 කෝෂයේ ලිවිය හැකි තනි පැතුරුම්පත් ශ්‍රිතය. right පැහැදිලිවම අහලා තියෙනවා ෆන්ක්ෂන් එක මොකක්ද කියලා. එතකොට මේකට අපිට ලියන්න පුළුවන් වෙන්නේ නේද? සමානයි sum කියන ෆන්ක්ෂන් එක තමයි නේද? sum කොහොමද අපි රේන්ජ් එක වෙන්නේ? B4 B6 නේද? B4 වල ඉඳලා B6 මම කොළ පාටින් රවුන්ඩ් කරලා තියෙන කොටු කරලා තියෙන කොටස. ඒතර මේක චේන්ජ් වෙන්නත් පුළුවන්. B6 B4 කියලා චේන්ජ් වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි අපි මාකින් ස්කීම් එකක් චුට්ටක් රිෆර් කරගෙන යමු. right sum B4 B6 කියන එකට අදාළව තමයි ලකුණු හම්බෙලා තියෙන්නේ. හරි ඊළඟ ප්‍රශ්නේ. ඒ කොටසෙම අහලා තියෙනවා ඊළඟට B3 කෝෂයේ ඇති සූත්‍රය C3 කෝෂයට පිටපත් කළ විට C3 හි දැක්වෙන සූත්‍රය කුමක්ද? B3 හි තියෙන සූත්‍රය C3 කෝෂයට පිටපත් කරාම C3 හි දැක්වෙන කෝෂය. එතකොට B3 වල තියෙන කෙනා C3 ට කියන්නේ මෙන්න මෙතනටයි අපිට කොපි කරගන්න ඕනේ. එතකොට මේ උඩ අපි ලියපු සමීකරණේ නැත්නම් උඩ අපි ලියලා තියෙන ශ්‍රිතයේ මොනවාද? නිරපේක්ෂ නිර්දේශනය absolute cell reference කියන එක නෑ. ඒ කියන්නේ ඩොලර් සයින් එකක් එන්නේ නෑ. එහෙනම් කොපි කරාම අදාළ විදිහට සාපේක්ෂ විදිහට තමයි කොපි වෙන්න ඕනේ. එතකොට මේ කොපි වෙන්නේ කොහේඳලා කොහාටද? එකම පේලියක් දිගේ තුන්වෙනි කියන රෝ එකේ දකුණු අත පැත්තට තමයි කොපි වෙන්නේ. එතකොට අපි දන්නවා රෝ එකක් දිගේ වමට දකුණට කොපි වෙනකොට වෙනස් වෙන කම්පෝනන්ට් එක තමයි ඉලක්කම. අපි දන්නවා වෙනස් වෙන කම්පෝනන්ට් එක තමයි අකුර. අපි දන්නවා රෝ එකක එහෙ මෙහෙ යනකොට ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. එතකොට අකුර වෙනස් වෙනකොට වෙනස් වෙන්නේ දකුණු අත පැත්තට කොපි කරනකොට අකුරේ අගය වැඩි වෙනවා. වම් අත පැත්තට කොපි කරනකොට අකුරේ අගය අඩු වෙනවා. ඒ විදිහට තමයි වෙනස් වෙන්නේ. එහෙනම් මේක බොහොම සරලයි. මේකේ අපි උත්තරේ ලියන්න තියෙන්නේ සමානයි සම්සම්ම තමයි B4 තිබ්බ එක B4 තිබ්බ කෙනා B කෙනා C වෙනවා නේද? C4 බවට පත් වෙනවා. B6 තිබ්බ එක C6 බවට පත් වෙනවා. ඒක තමයි නිවැරදි උත්තරේ වෙන්න ඕන. right දැන් අද අපි රිෆර් කරන මාකින් ස්කීම් එක ඇක්චුවල් මාකින් ස්කීම් එක නෙවෙයි 2015 වල දාන මාකින් ස්කීම් එක පොඩ්ඩක් හොයන්න අමාරුයි. මේක මේ පාස් පේපර් බුක් එකක තියෙන එකක්. ඒතකොට සමහර වෙලාවට වැරදි තැන් අහුවෙන්න පුළුවන්.
right එතකොට මේක නම් සමානයි සම C4 C6 මෙතනත් සමාන ලකුණු තියෙනවා. A කොටසේ උත්තරේ සමාන ලකුණු තියෙනවා. සමානයි සම B4 B6 කියන එක තියෙන්න ඕනේ. B එකෙත් සමානයි සම C4 C6 කියන එක තියෙන්න ඕනේ. හරි. එතකොට අපි මේකට ලකුණු අරගන්න විදිහත් අපි බලමු. මේකේ තියෙන්නේ true false දෙන්න 6ක් දැන් 6ක් තියෙනවා. සම් එකට අදාළව ඒ කියන්නේ Excel වලට අදාළව දෙන්න දැන් 4ක් තියෙනවා. ඒකද එක කොටසකට එක ලකුණ ගානේ අරගන්න. right. එතකොට A කොටසට එක ලකුණයි B කොටස නිවැරදි නම් තව ලකුණක් හම්බෙනවා. right. එතකොට C කොටසේ අහලා තියෙනවා ශිෂ්‍ය ගුරු අනුපාතය රජයේ පාසල් වලට අදාළව ගණනය කරනු ලබන්නේ රජයේ පාසල් වල සිටින මුළු ශිෂ්‍ය සංඛ්‍යාව රජයේ පාසල් වල සිටින මුළු ගුරු සංඛ්‍යාවෙන් බෙදීම. 2008 දී ශිෂ්‍ය ගුරු අනුපාතය දැක්වීම සඳහා B14 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය මොකක්ද කියලා අහන්නේ. 2008. එතකොට 2008 කියන අවුරුද්ද අපි අරගෙන බැලුවොත් 2008 තියෙන්නේ B කියන කොලමේ. ඒක කියලා තියෙනවා රජයේ පාසල් වල ශිෂ්‍ය සංඛ්‍යාව තමයි රජයේ පාසල් වල ගුරුවරුන්ගේ සංඛ්‍යාවෙන් බෙදන්නේ. ඊළඟ අනුපාතය ගන්නකොට රජයේ පාසලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව අරගත්තොත් රජයේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාවන් නිරූපණය කරන තැන තමයි මෙන්න මෙතන. මේ ඉන්නේ රජයේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව. රජයේ ගුරුවරු සංඛ්‍යාව නිරූපණය කරනවා මෙතනින්. ඒ කියන්නේ B12. right. එතකොට B8 රජයේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව B12 රජයේ පාසලේ ගුරුවරු සංඛ්‍යාව. ඒතර අනුපාතයක් නේ අරගන්න කියලා තියෙන්නේ. ඔව්. ඒකල කියලා තියෙනවා රජයේ පාසලේ මුල් ශිෂ්‍ය සංඛ්‍යාව රජයේ පාසලේ ගුරුවරු සංඛ්‍යාවෙන් බෙදීම. එතකොට නම් ශිෂ්‍ය සංඛ්‍යාව උඩට එන්න ඕනේ. ඒ කියන්නේ සමානයි B8 බෙදීම B12 කියන අගේ එන්න ඕනේ. right. එහෙනම් මෙතන B14 ලියවෙන්න ඕන කෝෂ. ඒ කියන්නේ B14 කියන්නේ මෙතනට ලියන්න ඕන එක තමයි මේක අහන්නේ. ලියන්නේ අපි මේ දෙන්නව පාවිච්චි කරලා. නේද? එහෙනම් ලියවෙන්න ඕනේ සමානයි B8 බෙදීම B14. ඔක තමයි එතකොට හොළො B8 බෙදීම B12 සමානයි. වැරදිනවා මෙතන 14 නෙමෙයි 14 තමයි අපිට උත්තරේ ලියන්න කියලා තියෙන්නේ. B8 බෙදීම B12. right. මේ සෙල් එකයි අදාළ කරගෙන. හරි. ඊළඟට අවසානයේ අහන්න තියෙනවා දී ඇති වර්ෂ 3 සඳහා රජයේ පාසල් සංඛ්‍යාව පෞද්ගලික පාසල් සංඛ්‍යාව හා පිරිවෙන් සංඛ්‍යාව අතර වෙනස පැහැදිලිව දැක්වීම සඳහා වඩාත්ම යෝග ප්‍රස්ථාර වර්ගිත කර මෙතන කම්පොනන්ට්ස් 3ක් අරගන්න ඕනේ නේද? ඒ වගේ එකට අපි දන්නවා ගැලපෙන්නේ එක්ක බාර් chart එකක් මේ ආකාරයේ නැත්තම් කොලම් chart එකක් නේද? මේ මම මුලින් ඇඳ කොලම් chart එක මෙයා තමයි බාර් chart එක. right. ඔන්න ආකාර දෙකකින් එකක්. එහෙනම් බාර් chart එකක් එහෙම නැත්නම් කොලම් chart එකක් තමයි උත්තරේ වෙන්නේ. හරි. කන්ෆර්ම් කරන්න මෙතන වෙනකම් පැහැදිලිද ඕකේද කියන එක? right. good. එතකොට මේක එක කොටසකට එක ලකුණ ගන්න තමයි හම්බෙන්නේ. හරි. මම ලකුණු ටිකත් මේ පැත්තෙන් දාගෙන යන්න. මේ හැම කොටසකටම එක ලකුණ. right. ඊළඟට දෙවෙනි කොටසේ අහලා තියෙනවා පැතුරුම්පත් සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය බව ලියවෙන්න ඕන තැන්. ඒත් බලමු එකින් එක. සූත්‍රයක් යාබද කෝෂ පරාසයකට පිටපත් කිරීම සඳහා ස්වයං පිරවුම් පහසුකම භාවිතා කළ හැක. ඔව් මෙතන යාබද කෝෂ පරාසයක් කියන එක අපිට පොඩ්ඩක් ගැටලු සහගතයි මේගොල්ලෝ මේ කියලා තියෙන විදිහට. ඒ කියන්නේ කොලම් එකක් දිගේ පහළට රෝ එකක් දිගේ වමට දකුණට කොපි කිරීමට අපිට අරගන්න පුළුවන් අපේ ෆිල් හැන්ඩල් එක.
හැබැයි මේක diagonally fill කරගන්න බෑ. right? ඒ කියන්නේ මම උදාහරණයක් විදියට පුතලට එක් කරලා පෙන්නුවොත් right? අපි Excel වල සමීකරණයක් ලිව්වොත් මෙතන අපි ලිව්වොත් සමානයි අපි සරල දෙයක් ලියමු C3 කියලා right C3 මුකුත් පේන්නේ නැහැ ඒ කියන්නේ මෙතනනේ මට මෙයාව මෙහෙම තප්පරයක් ඉන්න මට මවුස් එක කනෙක්ට් කරගන්න වෙනවා පෙන් එකෙන් වැඩ කරන නිසා පෙන් එකට ඉන්ඩිකේට් කරන්නේ නැහැ ෆිල් හැන්ඩල් එක right එතකොට මෙතනට අපිට හම්බෙන ෆිල් හැන්ඩල් එක right මේ ෆිල් හැන්ඩල් එක අපිට diagonally ඇදගෙන යන්න බෑ පුතේ පේනවනේ එක්ක කොලම් එක දිගේ ඉහළට පහළට නැත්නම් රෝ එක දිගේ ඉහළට පහළට මම මෙහෙම පැත්තට මෙතන මගේ black cross එක යන්නේ diagonal මෙහෙම ඇද්දොත් ඒක යන්නේ එක්ක කොලම් එක දිගේ පහළට යනවා නැත්නම් රෝ එක දිගේ වමට දකුණට යනවා ඒක තමයි සිද්ධ වෙන්නේ. එතන මේ යාබද කෝෂ පරාසයක් කියලා කිව්වම මේක මේ යාබදයි කිව්වම දැන් මේ මෙයාට යාබද 3 දෙනෙක් ඉන්නවා. නිවැරදි ආකාරයට අපි හිතුවා. එතකොට යාබද කෝෂ පරාසයකට කොපි කරගන්න එක සත්‍යයි කියලා අපිට අරගන්න බෑ. හරිම විදිහට ගතොත් අපි බලමු කොහොමද ඒක දීලා තියෙන්නේ කියලා. ඒක නිසා මේකම false කියලා තමයි සටහන් කරන්නේ අසත්‍යයි. කෝෂයකට ඇතුළු කරන පාටයක් පුරුදු අගය ලෙස ස්වයංක්‍රීයව දකුණට පෙළ ගැසේ. නේද? දකුණට දෙයක වමටද පෙළ ගැසෙන්නේ? පාටයක් කියලා කිව්වොත් නේද? මම මෙතන ABC කියලා ටයිප් කරොත් බලන්න. AB කියලා ටයිප් කරලා එන්ටර් කරා. දකුණට නෙවෙයි. යා වමට තමයි පෙළ ගැහෙන්නේ. නේද? ඒක නිසා අපිට ඒකත් false කියලා තමයි අරගන්න වෙන්නේ. පැතුරුම් පතක මුද්‍රිත පිටපතක කෝෂ මායිම් දිස්වීමට සැලැස්විය හැකිය. right? පැතුරුම් පතක මුද්‍රිත පිටපතක කෝෂ මායිම් මෙතන මේගොල්ලෝ වරහන් ඇතුලේ දීලා තියෙන වචනේ borders කියලා. එතකොට අපිට borders enable කරන්න පුළුවන්. right? ඒක නිසා දිස්වීමට සලස්වන්න පුළුවන් කියන එක අපිට true කියලා අරගන්න පුළුවන්. අපිට පුළුවන් Excel sheet එකේ අපි select කරන area එකට අදාළව borders ටික දාගන්න නේද? all borders කියලා borders අපිට පෙන්න ගන්න පුළුවන්. ඒත් මේක print කරනකොට මම file ගිහලා print කියන තැනට ගියොත් right print කියන එකේ ඔයගලන්ට පේන්න තියෙනවා borders ටික. right ඒක නිසා අපිට මේ පැත්තට ය아가න්න පුළුවන්. right හරි. ඒක නිසා අපිට මේක true කියලා ගන්න. D එකේ කියලා තියෙනවා පැතුරුම් පතක පේලි සහ තීරු සැඟවිය හැකිය. ඔව් hide කරන්න පුළුවන්. කොහොමද අපි hide කරන්නේ? අපිට පුළුවන් column එකක් select කරලා right click කරලා hide කියලා තියෙනවා option එක hide කරන්න. එතකොට C වලට පස්සේ අපිට පේන්න තියෙන්නේ E. ওই විදිහටම අපිට 4 වෙනි row එක hide කරන්න අවශ්‍ය නම් 4 වෙනි row එක උඩ right click කරලා hide කරන්න පුළුවන්. එතකොට 3ට පස්සේ පේන්න තියෙන්නේ 5. හැබැයි තුල පුතාලට පේනවා ඇති මෙතන නේද?
මේ අනිත් බෝඩර්ස් වගේ නෙවෙයි මේ බෝඩ් එක ටිකක් වෙනස්. ඇඩ මවුස් පොයින්ට් එක ගෙනිච්චමත් ඒක වෙනස් එතන. වෙනවනේ මෙතනට අරගත්තයින් පස්සේ වගේ නෙවෙයි මෙතනට අරගෙන ගියා. මම දැන් මෙතනදී ඩබල් ක්ලික් කරොත් මේ හයිඩ් වෙලා තියෙන ටික ඔක්කොම අන්හයිඩ් වෙනවා. right මෙතනදිත් එහෙමයි. ඩබල් ක්ලික් කරොත් හයිඩ් වෙලා තියෙන ටික අන්හයිඩ් වෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් right click කරලා right මෙයාව hide කරායින් පස්සේ අපිට පුළුවන් right click කරලා unhide කරන්න. එතකොට unhide වෙනවා කොහොමත් by default. right ඒක නිසා අපිට මේ තියෙන option එක පැතුරුම් පතක පේලි සහ තීරු සැඟවිය හැකි කියන එක true කියලා ගන්න පුළුවන්. control home යතුරු එකට තද කිරීමෙන් සැරිත්ත ඒ කියන්නේ cursor එක A1 කෝෂයට ගමන් කරයි. control home. එතකොට control home එක තද කරාම එයා කොහේ හිටියත් A1 කියන තැනට එනවා. right ඒක හරි. ඒත් අපි ඔක ටෙස්ට් කරලා බලුවොත් right කොහොමද on board එකෙන් control එකයි home එකයි අරගන්න පුළුවන්ද කියලා home අරගන්න බෑ මේක. හරි අපරයක් ඉන්න දැන් touch mode එකේ ඉන්න නිසා මට keypad එක ආයෙ අරගන්න වෙනවා. right හරි දැන් එතකොට මම ඉන්නේ D4 කියන තැන control එකයි ඔන්න මම home එකයි ඔබට දැක්කද එයා A1 කියන තැනට එකපාරට skip වුණා. right ඒක නිසා අපිට control home කියන එකෙන් A1 වලට යනවා කියන එක true කියලා ගන්න පුළුවන්. control page up යතුරු එකට තද කිරීමෙන් සක්‍රීය කෝෂය මීළඟ වැඩපතට යවෙයි. මීළඟ වැඩපත කියලා කියන්නේ sheet එකක්. නේද? control page up කරාම අපිට sheet එකකට යන්න බෑ. ඒ කියන්නේ මෙතන තව sheet එකක් තිබ්බොත් මම control එකයි page up එකයි එබුවම දැන් page up එබුවම මෙතන මුකුත් වෙන්නේ නැහැ. දැන් මෙතන සිද්ධ වෙන්නේ page down එබුවම එක එකෙන් එක එකට යනවා. page down එකේ එබුවම තමයි sheet එකෙන් sheet එකට අපිට settle කරගන්න වෙන්නේ. දැන් page up page down කියන එක page up ඇතුළේ වෙන සක්‍රීය කෝෂය මීළඟ වැඩපතට යැවෙයි. ඔව්. එතන පොඩි controversial ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන ඉඳලා මම page up එකේ බුවොත් ඊළඟට යන්නේ page down එකේ බුවම තමයි ඊළඟට යන්නේ. දැන් second sheet එකේ ඉඳලා control ඔබලා page up එකේ බුවොත් ඊට කලින් එකට යනවා. එතකොට මීළඟ වැඩපතට කියන එක උතන එච්චරම පැහැදිලි නෑ. page down නෙබුවම නේද? තවත් වැඩපතකට කියලා කිව්වනම් අපිට ඒක convince කරගන්න තිබුණා. නේද? page up එබුවම පිළිවෙලින් පිටිපස්සට එනවා sheets වල page down එබුවම පිළිවෙලින් ඉස්සරහට යනවා sheets වල. right? එතකොට මීළඟ වැඩපතට යවෙයි කියන එක භාගයට හරියන තත්ත්වයක් වෙන්නේ. හරි. අපි දැනට ඒක false කියලා ගමු. මොකද මීළඟ වැඩපත කිව්වම ඉදිරියට තියෙන ඒවා කියලා තමයි අපිට සලකන්න වෙන්නේ. බලමු උත්තර ටික කොහොමද වැටලා තියෙන්නේ කියලා. ඔව් true false true 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 false කියලා තියෙනවා. right. බලමු අපේ මෙන්න මෙතන මම කියවනේ පොඩි conflict වෙන තැනක් තියෙනවා කියලා. දැන් මේගොල්ලෝ අරගෙන තියෙන මේක true true false true 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 false කියලා තමයි ඒගොල්ලෝ අරගෙන තිබුණේ. true false true 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 false. එතකොට මෙතන හරිම විදිහට ගත්තොත් false කියලා තමයි අපිට වෙන්නේ. යාබද කෝෂ පරාසයකට කියලා කිව්වම නේද? යාබද කියන වචනේ clear නැහැ එතන. යාපදයි කියලා කොහොම මම පෙන්නුවා දුර පුතාට එක ළඟ දෙක තුනක් තියෙන්න පුළුවන් නේද වටේටම තියෙන්නේ. ඒක නිසා ඒක ඕගොල්ලන්ගේ එකේ false කියලා සඳහන් කරලා තිබ්බත් ඕගොල්ලන්ට ලකුණු අරගන්න පුළුවන්. ලකුණු අරගන්න. ඒක true උනත් false උනත් පළවෙනි එකට ඒ කොටසට ලකුණු අරගන්න. right. අනිත් ටික
සාමාන්‍යයෙන් මේ විදිහටම තමයි අරගෙන ගිහලා තියෙන්නේ. එතකොට F කියන එක 50-50 chance තියෙන එකක්. නමුත් අර මීළඟ වැඩපත කියන එකට අදාළව. ඒ කියන්නේ ඉස්සරහට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. පිටිපස්සට පැමිණීමක් තමයි page up වලින් වෙන්නේ. control page down එකෙන් ඉස්සරහ ඒවට යෑමේ හැකියාවක් තියෙනවා. right. හරි. එතකොට මේන් එකක් හරිනම් ඒ හැම එකකටම එක ගානේ ලකුණු 6ක් හම්බ වෙනවා. right. හරි. ගැටලු තියෙනවද? ඔය ප්‍රශ්නේ ඕකේද? අනිත් අය අනිත් අය ඕකේද මෙච්චර වෙලා කරපු ටික? right. ළමයි මාව පැහැදිලිව ඇහෙනවා නේද ඔය පැත්තට? alright. හරි. මම හිතුවා රෙස්පොන්ඩ් එකක් නැති වෙනකොට මාව ඔය පැත්තට ඇහෙන්නේ නැද්ද කියලා. right. okay. හරි. හරි. අපි යන් තුන්වෙනි ප්‍රශ්නයට. හරි. තුන්වෙනි ප්‍රශ්නේ කතා බහ කරලා තියෙන්නේ database සම්බන්ධයෙන්. right. ඒතර තුන්වෙනි ප්‍රශ්නේ අපිට කියලා තියෙනවා XYZ ස්පෝර්ට් යන විවිධ සැපයුම්කරුවන් විසින් සපයනු ලබන ක්‍රීඩා භාණ්ඩ විකුණන වෙළඳසැලක් මේ වෙළඳසැල මගින් දැනට පවතින අයිතම තොගේ ඒවායි සැපයුම්කරුවන් හා සැපයුම්කරුවන්ගෙන් මිලදීගත් අයිතම ආචය කිරීම සඳහා පහත් දක්වා ඇති වගු 3කින් සමන්විත දත්ත සමුදාය නඩත්තු කරනවා. මේ වගු 3 දිහා අපි බැලුවොත් වගු 3 තියෙන්නේ එක වගුක තියෙනවා items ගැන, අනිත් වගුවේ තියෙනවා suppliersලා ගැන, අනිත් වගුවේ තියෙනවා purchasers ගැන, මිලදී ගැනීම ගැන. right. එතකොට පුරුදු විදිහට මේක අහලා තියෙනවා මෙම දත්ත සමුදා පද්ධතිය තුළ භාවිතා කළ හැකි ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍ර දෙකක් සහ ඒවායේ වගු නම් සහිතව ලියා දක්වන්න. එතකොට අපි මේ item කියන වගුව ගත්තොත් පළවෙනි එකේ තියෙනවා item ID. item ID අරගත්තොත් P01, P02, P03, P04 කියලා unique numbers ටිකක් තියෙනකට වෙනස් numbers ටිකක් තියෙනවා. ඊළඟට I name එක ගත්තොත් football, bat, netball, volleyball. ස්ටොක් එක ගත්තොත් 15, 25, 18, 10යි. එතකොට මේ වගු අරගත්තොත් එක එක ශේෂ්ත්‍රයේ වෙන වෙනම සැලකුවොත් හැමෝම ගාම තියෙන යුනික් වැලියුස් නේද? I name ගත්තත් football, bat, netball, volleyball. repeat නෑ. ස්ටොක් එක ගත්තත් 15, 25, 18, 10යි. repeat නෑ. item ID එක ගත්තත් එහෙමයි. හැබැයි අපි පුරුද්දක් විදිහට අපි කතා බහ කරලා තියෙනවා නමක් ඊළඟට ඔය ස්ටොක් එක වගේ අගයක් repeat වීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපිට ඒවා primary key එකක් විදිහට සලකන්න බෑ. එතකොට item වගුවට අදාළව primary key එක විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ item ID කියන primary key එක. supply වගුව ගත්තොත් supply ID එකක් තියෙනවා. supply name තියෙනවා, phone number එක තියෙනවා. ඒකෙත් අර කලින් කිව්වා වගේ name and phone number මේකේ එකිනෙකට වෙනස් දේවල් තමයි තියෙන්නේ. වඩාත් සුදුසු වෙන්නේ supply ID එක. දැන් ඇත්තටම phone number එක ගත්තොත් phone number එකත් අපිට primary key එකක් විදිහට ගන්න පුළුවන් නේද? දොර පුතාලට අත්දැකීම් ඇති ඔයගොල්ලන්ගේ සමහර social media accounts වලට log වෙනකොට phone number එක ඒගොල්ලෝ ඉල්ලනවා username එක විදිහට. username එක unique වෙන්න ඕනේ. ඉතින් username එක විදිහට phone number එක අරගත්තම unique item එකක් තමයි ඒකට හම්බෙන්නේ.
ඒ වගේම තමයි ඔය සමහර අවස්ථාවලදී ඊමේල් ඇඩ්‍රස් එක ඉල්ලනවා එකම හේතුව. right ඒක ඒ විදිහට ගත්තම තමයි යුනික් දෙයක් විදිහට ඒක සලක ගන්න පුළුවන් වෙන්නේ. right නමුත් අපි සාමාන්‍යයෙන් ප්‍රයිමරි කී එකක් තෝරනකොට අපි කියනවා වඩාත් සුදුසුම කෙනා ප්‍රයිමරි කී එකට තෝරගන්නවා කියලා. ඒතර වඩාත් සුදුසුම කියලා අපිට කතා බහ කරන්න පුළුවන් වෙන්නේ සප්ලයර් ටේබල් එකේ සප්ලයර් ID කියන ෆීල්ඩ් එක. right හරි ඊළඟට purchase table එකට ආවොත් date එක තියෙනවා 11/8/12/9/14/9/16/9 කියන්නේ 9 වෙනි මාසේ. ඊළඟට supply ID එක තියෙනවා item ID එක තියෙනවා count එක තියෙනවා. supply ID එක duplicate වෙලා තියෙනවා පේන්න ඇති. S3 කියන තැන මෙතන duplicate වෙලා තියෙනවා. item ID එකක් duplicate වෙලා තියෙනවා P03 කියන තැන. count එක 40 15 20 30 20 යත් duplicate වෙලා තියෙනවා මේ කියන තැන්වල. ඒත් ඇත්තටම date එක මේකේ duplicate වෙලා නැහැ. පේනවද 11 12 13 14 16. right නමුත් අපිට date එකක් තනියෙන් අරගන්න බෑ. දැන් දුවල පුතාලට මේ දීලා තියෙන දත්ත ටිකෙන් පමණක් නැත්නම් මේ දීලා තියෙන දත්ත විතරයි table එකේ තියෙන්නේ කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් right date එක repeat වෙන්නේ නැහැ. ඒක නිසා date එක අරගන්න කියන්නේ. නමුත් අපිට කියන්න බෑ ඉදිරියේදී එකම date එකේ එකම date එකට එකම දවසට දේවල් කීපයක් සිද්ධ වෙනවද කියලා. එහෙනම් දවසත් repeat වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපිට මෙතනදී composite primary key එකක් ගැන තමයි හිතන්න වෙන්නේ. ඒතර composite primary key එක ගන්නකොට supplier ID එකයි item ID එකයි අපි සැලකුවොත් එකට බලමු වෙනස් ඒවා අපිට හම්බ වෙනවද කියලා. S01 P03 පළවෙනි පේළියේ S03 P03 S02 P01 S04 P02 S03 P04. ඒ නිසා අපිට කොයිම අවස්ථාවකදීවත් ඒ දෙන්නම එකතු වුණාම ඩුප්ලිකේට් වෙනා ගයන් හම්බෙන්නේ. ඒ දෙන්නගෙන් අරගන්නේ වෙනස් වගේ. කවුන්ට් කියන එක අපි දන්නවා සාමාන්‍ය භාවිතයේදී අපි කවුන්ට් එකක් දැන් මෙතන රිපීට් වෙලාම තියෙනවා. ඒ නිසා කොහොමවත් අරගන්න බෑ. මෙයා රිපීට් නොවී තිබුණා. අපි දන්නවා කවුන්ට් වගේ දෙයක් අපි ප්‍රයිමරි කී එකක් විදිහට පාවිච්චි කරන්නේ නැහැ කියලා. right ඒක නිසා අපිට කියන්න පුළුවන් වඩාත් සාධාරණ උත්තරේ purchase වගුවට supply ID and item ID කියන අගයන් කියන එක. right එතකොට උත්තර වලදී කතා කරලා තියෙන්නේ item ID එකයි supply ID එකයි ගැන විතරයි. item table එකේ item ID එක supplier table එකේ supplier ID එක කියන එක ඒගොල්ලෝ දීලා තියෙනවා. right හරි මේකට ලකුණු දෙනකොට බලමු පිට අරගෙන දැනට අපි එක ලකුණ ගන්න ගමුකෝ. එතකොට item table එකයි item ID එකයි ලියලා තියෙනවා නම් එක ලකුණයි. supply ID එකයි supply table එකයි කියලා ලියලා තියෙනවා නම් එක ලකුණයි. ඒක ලකුණු දෙකක් තියෙනවා. දෙකක් ඉල්ලලා තියෙනවා මේගොල්ලෝ. දෙකක් නේද ඉල්ලලා තිබුණේ. ඊළඟට කවුරු හරි ලියලා තියෙනවා නම් purchase table එකේ supply ID and item ID කියලා ඒකත් හරි. දෙවෙනියට කතා කරලා තියෙනවා වෙල්සල විසින් ටෙනිස් බෝල් නම් නව අයිටමයක් එකතු කිරීමට තීරණය කරන ලදුව ඒවායින් එකක 30ක් රීටා නම් සැපයුම්කාරියෙක්ගෙන් 22.9 දින මිලදී ගන්න. මේ සඳහා යාවත් කාලීන කළ යුතු වගුව මොනවාද? මෙතන ඔයගලන්ට පේනවා ඇති රීටා කියන එක්කෙනා මෙන්න මෙතන ඉන්නවා. right කියන්නේ එයා already supply කෙනෙක් විදිහට ඉන්න කෙනෙක්. එයාගෙන් තමයි ටෙනිස් බෝල 30ක් අරගන්නේ 22.9 කියන දවසේ. එතකොට ටෙනිස් බෝල් කියන එක item වගුව පැත්ත බැලුවොත් ටෙනිස් බෝල් කියලා item එකක් නැහැ.
එහෙනම් පැහැදිලිව ටෙනිස් බෝල් අලුත් අයිටම් එකක් කියලා ඇඩ් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ස්ටොක් එක 30ක් තියෙනවානේ කවුන්ට් එක තියාගෙන ඉන්නේ පර්චේසස් වල. එතකොට මේ 22.9 කියන දිනයේ රීටගෙන් කියන්නේ රීටගේ ID එක අපිට ඕන වෙනවා ටෙනිස් බෝල්ස් කියන දේවයින් 30ක් ගත්ත කියන එක අපි රෙකෝඩ් කරන්න ඕනේ. right එතකොට අපි ටෙනිස් බෝල් වලට අදාළව අපි ලියුවොත් එහෙම මේක P05 කියලා අපිට ගන්න පුළුවන්. මෙතන ටෙනිස් බෝල් ස්ටොක් එක 30ක් කියලා මෙතන අරගන්න පුළුවන්. right ඊළඟට purchases වලට ගියයින් පස්සේ 30ක් තමයි මිලදී ගන්නනේ. 30ක් මිලදී ගත්ත නිසා තමයි මෙතන ස්ටොක් එක 30 වුනේ. ඒතර මිලදී ගැනීමට අදාළව අපි ලියන්න ඕනේ. මිලදී ගන්නවා 30ක්. item ID එක වෙන්නේ P05. supply ID එක වෙන්නේ රීටට අදාළ supply ID එක S02. date එක වෙන්නේ 22/9 කියන date එක. ඔන්න ඔය කියන පේරි දෙක යාවත් කාලින වෙන්න ඕන. marking scheme එකේ තියෙනවා item table එකයි purchase table එකයි කියලා P05 tennis ball 30 records. purchase table එකේ තියෙනවා 22/9 S02 P05 30 කියන record එක එන්න ඕන. හරි. එතන මෙතන item table purchase table කියනවට එක ලකුණක් right එතකොට ලකුණු ප්‍රමාණය එන්නේ 1 2 3 4 5 6 7 8 right item table එකේ record එක ලියලා පෙන්නනවට ලකුණු 2යි purchase table එකේ ලියලා පෙන්නනවට ලකුණු 2ක් හම්බෙනවා right එතකොට මෙතන එන්නේ පළවෙනි එකට ලකුණු 2යි දෙවෙනි එකේ යාවත් කාලීන කළ යුතු වගු මොනවාද කියලා අහනවට මෙතන ලකුණු 2ක් දීලා බලමු 2යි රෙකෝඩ්ස් වලට නෑ 2ක් මෙතන ටිකක් දෙන්න 1යි මෙතන රෙකෝඩ්ස් වලට එක ගානේ 2යි මෙතනත් යාවත් කාලීන වගු වලට අදාළව 1යි 2යි 4යි 6යි record එකට මෙතන එකක් කිව්වොත් 1 4 6 8යි ලියන්නේ නේද? ඔව් මෙතනට 2ක් දෙන්න පුළුවන්. ඔව් එල්බීලා අපි මෙතන records දෙකක් ආවනේ මෙතන 1.5 ගානේ දෙකක් දෙන්න. ඒක 3යි. 2යි 4යි 3යි 10යි. ඔව් ඒ විදිහට. ඊට පළවෙනි කොටස හරියට ලියුවා නම් ප්‍රාථමික යතුරුයි ඒගොල්ලන්ගේ ටේබල් එකේ නමයි ලකුණු 2යි. ඊළඟට දෙවෙනි එකේ වෙනද සැලවිසින් ටෙනිස් බෝල් නම් 9යි 3ක් එකතු කිරීමට තීරණය කරන ලද වේවයින් 130ක් මේකට දෙනවා කියන එකට වගු 2 සඳහන් කරනවට ලකුණු 2යි. රෙකෝඩ් එක ලියලා පෙන්නනවට 1.5 ගානේ දෙන්නට මේ 1.5 ගානේ ලකුණු 3ක්. එතකොට records ටික එන්න ඕනේ මෙහෙම P05 tennis ball 30 කියන එක record කියන වචනේ එන්න අවශ්‍ය නැහැ. purchase table එකේ 22 කැලේ 9 S02 P05 30 කියන එක එන්න ඕනේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේදී ඔයගලගෙන් අහනවා පාරිභෝගිකයෙකු වොලිබෝලයක් සහ පිත්තක් මිලදී ගනී. right මේ සඳහා යාවත් කාලීන කළ යුතු වගු. දැන් මෙතන කස්ටමර්ට අදාළව මිලදී ගැනීමක් කියන එකක් නැහැනේ. මෙතන තියෙන්නේ මේ ආයතනයේ පවතින තොග මේන්ටේන් කර ගැනීමක්. ඒතර කස්ටමර් වොලිබෝල් එකක් සහ බැට් එකක් අරගන්නවා කියලා කියන්නේ ඔයගලගේ තොග වලින් අඩුවීමක් සිද්ධ වෙනවා. ඒතර ඒක purchases වගුවට බලපාන්නේ නැහැ. purchases වල තියෙන්නේ නේද? මිලට ගැනුම් මේ කියන්නේ අදාළ සප්ලයර්ස් ළඟින් ගත්ත දේවල්. දැන් මෙතන වෙන්නේ ස්ටොක් එකෙන් වොලිබෝල් වලින් එකක් අඩු වෙනවා පිත්තෙන් එකක් අඩු වෙනවා නේද? ඒ කියන්නේ සප්ලයි වගුවේ බලපෑමකුත් නැහැ, පර්චේස් වගුවට බලපෑමකුත් නැහැ. හැබැයි අයිටම් වගුවට බලපෑමක් තියෙනවා.
ඒකේ වොලිබෝල් 10 තිබ්බ එක 9 වෙන්න ඕනේ. එකක් අරගත්ත නිසා බැට්ස් වලින් එක්කුත් අඩු වෙන්න ඕනේ. 25 තිබ්බ එක 24 වෙන්න ඕනේ. right. එතකොට එක වගුවයි අයිටම් වගුව කියන එක තමයි යාවත්කාලීන වෙන්න ඕනේ. එතකොට මාකින් ස්කීම් එකේ තියෙනවා item table P04 volleyball 9 P02 bat 24 ඔය විදිහට අප්ඩේට් වෙන්න ඕනේ. එතකොට මේක හරියට තියෙනවා නම් item table ලිව්වට එක ලකුණයි මේ රෙකෝඩ්ස් දෙක ලිව්වට ලකුණු දෙකක් ඔයගලන්ට හම්බෙනවා. එතකොට ඒකෙන් තමයි ලකුණු 10න් කීයද කියලා මැනේජ් කරගන්න තියෙන්නේ. හරි. එතකොට 10න් කීයද කියලා දාගන්න ඔක කරපු අය. ප්‍රශ්න තියෙනවද? මෙතනට වෙනකන් ක්ලියර්ද දේවල් ටික? ළමයි right okay හරි අපි හතරවෙනි ප්‍රශ්නේ පැත්තට යමු. හතරවෙනි ප්‍රශ්නේ කතා කරන්නේ ටෙලිමෙඩිසින් වලට අදාළව right එතන කතා කරනවා ටෙලි වෙදකම යනු වෛද්‍යවරයෙකු දුරකථන මගින් සම්බන්ධ කරගෙන නිවසේ සිට බෙහෙත් ලබා ගැනීම ලෙස මිත්‍රයෙකු ඔබට පැවසූ අවස්ථාව උපකල්පනය කරා. මිතුරාගේ ප්‍රකාශනයේ වැරදි වන්නේ ඇයිදයි පහදන ටෙලි වෙදකමේ නිවැරදි භාවිතය විදහා දක්වන උදාහරණයක් ලියා දක්වන්න. ඔව්. එතකොට ඔය ටෙලිමෙඩිසින් කියන එකේදී වෛද්‍යවරයෙක්ව අපි දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමක් කරනවා. හැබැයි ටෙලි වෙදකම කරන්න මට තනියෙන් ડોක්ටර් කෙනෙක් සම්බන්ධ කරගෙන කරගන්න බෑ. මං ගාව ඉන්න ඕනේ මෙඩිසින් ගැන නැත්නම් ට්‍රීට්මන්ට්ස් ගැන අත්දැකීම් තියෙන කවුරු හරි පුද්ගලයෙක්. එතකොට ටෙලිමෙඩිසින් වලදී කරන්නේ වෛද්‍යවරයා ඒ අදාළ පුද්ගලයා. උදාහරණයක් විදිහට නර්ස් කෙනෙක්. right නැත්නම් තවත් වෛද්‍යවරයෙක්. right එයාව තමයි කන්ටැක්ට් කරන්නේ. එයාට කන්ටැක්ට් කරලා ඒ හරහා මට උපදෙස් ලබා දීම සහ බෙහෙත් ලබා දීම වගේ දේවල් සිදු කරනවා. ඒ නිසා තමයි උතන වර්ධින්නේ මොකද මේක කියලා තියෙන්නේ වෛද්‍යවරයෙකු දුරකථනය මගින් සම්බන්ධ කරගෙන නිවසේ සිට බෙහෙත් ලබා ගැනීම. ඒක පොඩක් අසම්පූර්ණයි. right? ඒක වර්ධි කියලා අපිට ආගියු කරන්න තියෙන්නේ ඒ පොයින්ට් එකෙන් මාකින් ස්කීම් එකේ කියලා තියෙනවා medical professional English වලට දාලා කියලා තියෙනවා මම සිංහලෙන් කියන්න should monitor the patient's condition to obtain reliable information about the patient's condition. Medication cannot be prescribed without those information. That necessity can be fulfilled only by contacting through phone with the medication. එතකොට මම කිව්වා වගේ medical professional වෛද්‍ය වෘත්තියට අදාළ වෙන විශේෂඥයා should monitor the patient condition to obtain reliable information about the patient's condition. right එතකොට එයාව observe කරන්න එයාව නිරීක්ෂණය කරන්න කරලා තමයි යාට ප්‍රෙස්ක්‍රයිබ් කරන්න ඕනේ. එතකොට ඔබ්සර්ව් කරන එක තිරයක් කරහා කරගන්නවා කියන එකෙන් බොහොම සීමිතව තමයි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අර මම කලින් කිව්වා වගේ එතන ඉන්න ඕනේ නර්ස් කෙනෙක්. එහෙනම් නර්ස් ඉන්ස්ට්‍රක්ට් කරනවා රයිට් මෙයාට මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා කියන එක ડોක්ටර්ට ඉන්ෆෝම් කිරීමක් කරනවා. right so example විදිහට මේගොල්ලෝ දීලා තියෙනවා medical professional monitors the patient condition at a regional center, nursing home, rural hospital, the medical professional obtain medical advice prescription from medical practitioner remotely over the phone. අර අපි කලින් කතා කරලා දීපු දේ. example එක විදිහට පෙන්නලා තියෙන්නේ. මේ බෙහෙත් දීම සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන කෙනා රෝගියාව පරීක්ෂා කරනවා. ඊට පස්සේ පුළුවන් දුරස්තව ඉන්න වෛද්‍යවරයා හා සම්බන්ධ වෙලා මෙන්න මේ රෝග ලක්ෂණ මෙයාට තියෙනවා කියලා ඒ වෛද්‍ය වටන් කිරීම ගැන අත්දැකීම් තියෙන කෙනා රිමෝට්ලි ඉන්න කෙනා දුරින් ඉන්න කෙනාව දැනුවත් කරාම එයාගේ හරහා බෙහෙත් ලබා ගැනීම සිද්ධ කරගන්න පුළුවන්. right? ඒක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට කතා බහ කරලා තියෙන්නේ. මට පොඩ්ඩක් අහන්න බැරුණා. හතරවෙනි ප්‍රශ්නේ කරපු අය ඉන්නවද? දැන් අපිට හතරවෙනි ප්‍රශ්නේ මම කරලා යන්න පුළුවන්. තරුණේ තප්පරයක් දෙන්න.
හරි. හතරවෙනි ප්‍රශ්නේ කරපු අය ඉන්නවද? මට චුට්ටක් කාරයට හරි කරපුවා ඉන්නවනේ. හරි. එතකොට දුවල පුතාලගේ ප්‍රශ්නේ උත්තරේ විදිහට ලියවෙන්න ඕනේ. නේද? රෝගියාට වෛද්‍යවරයාගෙන් කෙලින්ම තමාගේ රෝග ලක්ෂණ වෛද්‍යවරයාට පැවසීමෙන් බෙහෙත් ලබා ගැනීම සිදු කළ නොහැකි. ඒ සඳහා රෝගියා සමග රෝගියාගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමට ඒ ගැන අත්දැකීම් සහිත පුද්ගලයෙකු ඔහු සමග සිටිය යුතුයි. උදාහරණයක් විදිහට හෙදියක්. එම හෙදියගේ උපකාරයෙන් දුරස්තව සිටින වෛද්‍යවරයා හා සම්බන්ධ වීම හරහා බෙහෙත් ලබා ගැනීම සිදු කරන්න පුළුවන් කියලා. right? හරි. ඊළඟට ওই ප්‍රශ්නේ අහලා තියෙනවා තොරතුරු පද්ධතියක ආචය කර ඇති පෞද්ගලික තොරතුරු දෙවෙනි එක සමන් ඔහුගේ නිවසේ පරිගණකය මීට මාස 6කට පෙර වෛරස් සුපරීක්ෂකයක් ස්ථාපිත කළ බව ඔබට පැවසුවයි උපකල්පනය කරා. ඔහුගේ නිවසේ අන්තර්ජාල පහසුකම් කිසිදා නොතිබුණු බව ඔහු කියයි. නව වෛරස ප්‍රහාර හමුවේ ඔහුගේ පරිගණකය ආරක්ෂිත නොවන මට්ටමක පවත්නේ ඇයිදයි පැහැදිලි කළා. ඒතර මාස 6කට කලින් තමයි වෛරස් ස්කෑන් එකක් නැත්නම් ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එක දාලා තියෙන්නේ. කවදාවත් ඉන්ට්‍රේට් තිබිලා නැහැ. right? එතකොට වෛරස් ඇටැක් එකකට අදාළව ඔහුගේ පරිගණකය ආරක්ෂිත නොවන මට්ටමක තියෙන පුළුවන් ඇයි කියලා පැහැදිලි කරන්න කියලා කියනවා. ඒතර මාස 6කට කලින් වෛරස් ගාඩ් එක දැම්මට ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එක දැම්මට ඊට කලින් වෛරසස් තියෙන CD එකක් නැත්නම් පෙන් ඩ්‍රයිව් එකක් වගේ දෙයක් එයා භාවිත කරලා තියෙන්න පුළුවන්. දැන් අන්තර්ජාල පහසුකමක් තිබුණ නැහැ කියලා කියන නිසා අපිට ඊමේල් එකක් කරහා වෛරස් එකක් ඇවිල්ලා තියෙන්න පුළුවන් වගේ දේවල් මෙතන ඉදිරිපත් කරන්න බෑ. නමුත් බාහිර ආචරණ උපාංගයක් නේද? එක්ස්ටර්නල් ස්ටෝරේජ් ඩිවයිස් එකක් කනෙක්ට් කරලා ඒකේ ඉඳලා වෛරස් එකක් එයාගේ කම්පියුටර් එකට ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන් වෛරස් ගාඩ් එක තිබුණ නැති කාලයේදී. එන මාස 6කටත් පෙර. ඒක නිසා එයාගේ පරිගණකය ආරක්ෂිත නොවන මට්ටමක පවතින්න පුළුවන්. ඒ වගේම තමයි වෛරස් ගාඩ් එක ඉන්ස්ටෝල් කරත් කවදාවත් එයා ගාව ඉන්ටර්නෙට් ෆැසිලිටි එකක් තිබුණ නැති නිසා වෛරස් ගාඩ් එක අප්ඩේට් වෙන එක සිද්ධ නොවන නිසා ඒ සම්බන්ධයෙන් ඇති අනතුරුදායක තත්ත්වය. ඒ කියන්නේ වෛරස් ගාඩ් එක අප්ඩේට් වෙන්නේ නැහැ කියලා කියන්නේ අලුත් වෛරසස් ගැන එයා දැනගන්නේ නැහැ කියන එක. වෛරස් ගාඩ් එක. එතකොට වෛරස් එකක් ආවොත් අලුත්ම එකක් එයාට හඳුනා ගැනීමේ හැකියාව නැති වෙනවා. ඒ පැත්තෙනුත් එයා අනාරක්ෂිතයි කියලා අපිට කතා කරන්න පුළුවන්. right? හරි. එතකොට මේක කියලා තියෙනවා even though he did not have internet access there are ways of infecting his computer. අර අපි කියපු දේ. එයාට internet access නොතිබ්බට computer එක infect වෙන්න පුළුවන් විදි තියෙනවා. ඒතර එතනදී කතා කරලා තියෙනවා external device such as flash drive, CDs වගේ. This is happened because his antivirus definition database is not updated or commercial virus scanner may be expired. එතකොට අපිට කියන්න පුළුවන් දේ තමයි එකක් පෙන් ඩ්‍රයිව්ස් වගේ දේවල් හරහා එයාට ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන් වෛරස් ගාඩ් එක ඉන්ස්ටෝල් කිරීමට පෙර. ඒ කියන්නේ වෛරස් ගාඩ් එක දාන්න කලින් ඉන්ෆෙක්ට් වෙනවා. දැම්මයින් පස්සේ ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන් වෙන්නේ වෛරස් ගාඩ් එක නිවැරදි ආකාරයෙන් යාවත් කාලීන නොවීම. right? correctly update නොවුනම still pen drive CDs වගේ දේවල් කරහා වෛරසස් වලට ඇටැක් කිරීමේ හැකියාව තියෙනවා. right? ඔන්න ඔය හේතු දෙක පැහැදිලි වෙන්න ඕනේ. right. ඊළඟට අහලා තියෙනවා බලමු. ඔව් කවුරු හරි අත ඉස්සුවා නම තියෙන නම් මෙරි ක්‍රිස්මස් කියලා. ඔව් ප්‍රශ්නයක්ද පුතේ? ප්‍රශ්නයක් නම් මයික් එක ඔන් කරලා අහන්න. right. හරි. තුන්වෙනි කොටසෙන් අහලා තිනවා තොරතුරු පද්ධතියක ආචය කර ඇති පෞද්ගලික තොරතුරු භාවිතයේ සම්බන්ධයෙන් එක් සදාචාරාත්මක මතවාදයක්. පැහැදිලි කරන්න ethical issue එකක්.
පෞද්ගලික තොරතුරු පිළිබඳ සදාචාරාත්මක නොවන ක්‍රියාවකට එක් උදාහරණයක් ඔබගේ පිළිතුරෙහි ඇතුළත් විය යුතුයි. එතකොට සදාචාරාත්මක නොවන දේවල් මොනවාද? අනවසරයකින් පරිගණකයට පිවිසිලා ඒකේ තියෙන දත්ත එකක් රිට්‍රීව් කිරීම, බැලීම සහ කොපි කර ගැනීම නැත්නම් සොයා ගැනීම. ඊළඟට අන්තර්ජාලය වගේ භාවිතා කරනකොට මෙතන කතා කරලා තියෙන තොරතුරු පද්ධතියක ආශ්‍රය කර ඇති පෞද්ගලික තොරතුරු භාවිතය සම්බන්ධයෙන් නේද? එතකොට ඒ පෞද්ගලික තොරතුරු ඒ අදාළ කෙනාගේ අනුදැනුමකින් තොරව තුන්වන පාර්ශවයකට ලබා රයිට් ඔය වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඔය විදිහට තමයි අපිට issues දෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙතන බලමු කියලා තියෙන විදිහ misuse of personal information which is under one's own responsibility නේද? ඒ කියන්නේ අපහරණය අවභාවිතය තොරතුරු personal informations පෞද්ගලික තොරතුරු අවභාවිතා කරන්න පුළුවන් අයිති කෙනාට නොදැනුවත්. A person who has authorized access to the personal information stored in a computer system provide this information without permission of the owners of the information to another unauthorized party. රාම කියපුදී. ඒ කියන්නේ ඕක අපි පහුගිය පේපර් එකක වෙනත් උදාහරණකින් කතා කරන්නේ අර සත්භාවයෙන් කරපු ක්‍රියාවක් වැරදි කියලා අපි කතා කරේ. පුද්ගලයෙකුට තියෙනවා රටේ තියෙන උසස්ම කම්පැනිස් වල නැත්නම් ලාභ ලබන හොඳ ව්‍යාපාරවල ඩේටාබේස් එකක්. ඒකෙන් තියෙන contact informations එයා දෙනවා charity service එකට. එතකොට එක් පුද්ගලයෙකුගේ හරි ආයතනයක හරි තොරතුරු අවසරයකින් තොරව තවත් කෙනෙක් අතර පත් කිරීම කියන සදාචාරාත්මක නීතිය තමයි එතනදී කඩ වෙන්නේ. ඊළඟ accessing and sharing personal information with another party without owner's knowledge. A person providing personal information, right? then ගොඩක් වෙලාවට වෙනවා. right? කියන්නේ තව කෙනෙකුට සැපයීම නැත්නම් අවභාවිතා කිරීම එහෙමත් නැත්නම් ප්‍රවේශ වීම සහ බෙදා හදා ගැනීම. accessing and sharing කියලා කියන්නේ ඒකයි. right? එතකොට අපි තව කෙනෙක් කියන්නේ මගේ තොරතුරු මගේ අනුදැනුමකින් තොරව ඕගොල්ලෝ ඇවිල්ලා බලනවා. right? බලලා යාළුවෝ අතර බෙදා ගන්න. right? ඒක accessing and sharing personal information අතරේ. right? ඔය කියන හේතු සඳහන් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අහලා තියෙන එක හේතුවයි. ඒක නිසා ඔයගලන්ට එක හේතුවකට ලකුණු අරගෙනීමේ හැකියාව තියෙනවා. right ඊළඟට හතරවෙනි කොටසෙන් අහලා තිනවා ඔබගේ මිතුරෙකු ගිනි පවුරක් ස්ථාපනය කරගෙන ඇති නිසා ඔබගේ දත්ත උපස්ථ කළ යුතු නොවන බව ඔහු පවසයි. ඔහුගේ මතය හා එකඟ වන්නේ ඔබේ පිළිතුරට හේතු දක්වන්න. ෆයර්වෝල් එකක් තිබ්බ පමණින් බෑකප් කරගන්න ඕන කියන එකට සොලියුෂන් එකක් එන්නේ නැහැ. අපි data backup කරන්නේ දත්තවලට යම්කිසි හානියක් සිද්ධ වුණොත්. ඒක නැවත ලබා ගැනීම සඳහා. එතකොට ෆයර්වෝල් එකක් තිබුණා ෆයර් එකක් හැකර්ට පුළුවන් ෆයර්වෝල් එක බිඳගෙන ඇවිල්ලා දත්තවලට හානි කිරීමට. වෙනත් ආකාරයකින් භාවිතා කරන්නන්ගේ පරිශීලකයන්ගේ වැරදි නිසා දත්තවලට හානි වෙන්න පුළුවන්. එතකොට ඒක කොහොම වුණත් අපි බෑකප් කරලා තියාගත යුතුයි. right? ඒක නිසා අර ෆයර්වෝල් එකක් තිබ්බ පමණින් බෑකප් කරන්න අවශ්‍ය නැහැ කියන තැනට අපිට එන්න බෑ. right? marking scheme එකේ තියෙනවා no firewall does not fulfill the need of data backup. right? අපි අර කලින් කියපු විස්තර කරපු දේවල් ටික. හරි. පස්වෙනි එක කතා කරලා තියෙනවා යමෙකු චෞර මෘදුකාංග භාවිතා නොකළ යුතු වීමට හේතු දෙකක් සඳහන් කරයි. ඔබගේ පිළිතුරේ චෞර මෘදුකාංග ආශ්‍රිත ගැටලු සඳහන් විය යුතුයි. ඔව්. මොනවාද මේවට භාවිතා කරන්න භාවිතා නොකිරීමට හේතු? චෞර මෘදුකාංගයකින් අපිට අදාළ software එකට අදාළව තියෙන facilities ඔක්කොම පාස්කම් ඔක්කොම ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. right? ඒක හේතුවක්. ඊළඟට චෞර මෘදුකාංගයක් නීතිමය ගැටලු ඇති කරන්න පුළුවන්. නේද? අපිට දඩ ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. නීතිය හමුවට පමුණවන්න පුළුවන්. ওই වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි චෞර මෘදුකාංග හරහා ඕගලන්ට නේද ට්‍රෝජන් හෝස් වගේ ආකාරයේ අනිෂ්ට මෘදුකාංග malware softwares කියලා අපි කියනවා. ඒක අපේ පද්ධතියට
එන්න පාරක් හදා ගන්න පුළුවන් මේ පයිරේටඩ් software නැත්නම් චවර මෘදුකාංග හරහා. චවර මෘදුකාංග කියන්නේ මොනවාද? ලයිසන් කියන්නේ මුදල් ගෙවා ලබා ගත යුතු නැත්නම් හිමිකමක් තියෙන මෘදුකාංගයක් අපි එහෙම හිමිකම කියන්නේ අපි සල්ලි ගෙවලා අරගන්නේ නැතුව එයා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අපි කියනවා crack file එකක් download කරගන්නවා කියලා crack එකක් විදිහට download කරගන්න. ඒතර crack file එකේ තියෙනවා software එක install කරලා එයාව මේ හිමිකම් ආශ්‍රිත මෘදුකාංගයක් නැත්නම් මේ අපි මුදල් දීලා ලබාගත් එක්කෙනෙක් බවට පෙන්වන්න හදා ගන්න පුළුවන් විදි තියෙනවා. එතකොට ඒ වගේ දෙයක් හැදුවම අපි නිවැරදිව ගනුදෙනු කරලා නැති නිසා ඒක චවර මෘදුකාංගයක් විදිහට තමයි සලකන්නේ. right? ඒතර ඔන්න ඔය වගේ හේතු අපිට අරගන්න පුළුවන්. මේකේ කියලා දෙනවා because it is illegal, because it is unethical, සදාචාරාත්මක නොවීම, pirate software can include malware, viruses කියන දේවල්. right? එතකොට ඒ වගේ තියෙන දේවලුත් අපි අර කතා වුණා වගේ ඉදිරිපත් වෙන්න පුළුවන්. right? හරිද? ඕකේ කොටස් පහක් තියෙනවා. එක කොටසකට ලකුණු දෙක ගානේ අරගන්න පුළුවන් කරපු කට්ටියට. එක කොටසක් නිවැරදිව විස්තර වෙලා තියෙනවා නම් ඒකට ලකුණු දෙකක් ඕගලන්ට හිමි වෙනවා. හරි. ගැටලු තියෙනවද මේක සම්බන්ධයෙන්? ලියපු මොනවා හරි වෙන උත්තර තියෙනවා නම් මගෙන් අහන්න. හරි. පස්වෙනි ප්‍රශ්නේ කරන්න හදන්නේ. පස්වෙනි ප්‍රශ්නේ කරපු අය ඉන්නවද? ඔව් කවුරුත් කළා නැද්ද පස්වෙනි ප්‍රශ්නේ? නැත්නම් අපිට 6 වෙනි ප්‍රශ්නෙට යන්න පුළුවන්. හරි කවුරුත් කරලා නැති පාටයි ඒක. එහෙනම් අපි 6 වෙනි ප්‍රශ්නෙට යමු. 6 කරලාද තියෙන්නේ? 6 කරපු අය ඉන්නවද? 6 වෙනි ප්‍රශ්නේ. right හරි. එහෙනම් අපි 6 වෙනි ප්‍රශ්නෙට යමු. 6 වෙනි ප්‍රශ්නේ කරපු අය ඉන්නවා. හරි 6 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන දේවල් පස්වෙනි ප්‍රශ්නේ තිබුණේ සිස්ටම් ගැන. හරි 6 වෙනි ප්‍රශ්නේ කතා කරලා තියෙන්නේ HTML ගැන. right එතකොට HTML වලට අදාළව කතා කරලා තියෙනවා පහත එකෙහි දක්වා ඇති වෙබ් පිටුව රූපයේ දෙකෙහි දක්වා ඇති මූලකේතය භාවිතා කර නිර්මාණය කළ යුතුව ඇත. right එතකොට පළවෙනි එකේ ඔබට පිටුර දීලා තියෙනවා දෙවෙනි එකේ කෝඩ් එක දීලා තියෙනවා. ඊළඟට කියලා තියෙනවා ඒක හරි ලේසි ටැග්ස් ටිකක් දීලා තියෙනවා. 1 සිට 10 තෙක් ලේබල් කර ඇත. ලේබල් වලට අදාළ නිවැරදි උසුලන දී ඇති ලයිස්තුවෙන් තෝරා ලියන්න. ලේසි එක. right හරි බලමු මේ කොහොමද වැඩ කරන්නේ කියලා. මුලින්ම තියෙනවා මම පොඩ්ඩක් page එක පොඩි කරනවා නැත්නම් මට දෙපැත්තට කතා බහ කරන්න බැරි වෙනවා. lifestyle based way to improve your memory. right ඒක center line වෙලා අකුරු ටිකක් ලොකුවට පෙන්නලා තියෙනවා ඔයගොල්ලන්ට. මුලින්ම මේක HTML එකට පස්සේ title tag එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒතකොට title tag එක අපි දන්නවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ head tags දෙක ඇතුලේ කියලා. එහෙනම් එක බොහොම පැහැදිලිවම head කියන tag එක. right මෙයා head කියන tag එක වචනේ විතරක් ලිව්වා නම් ඇති angle brackets තියෙන නිසා. right ඊළඟට head tag එක close කරලා ඊළඟට අපි open කරන්නේ body tag එක අපේ web page එකේ තියෙන content එක ලියා ගන්න අපි එතන. body tag එකේ තියෙනවා 2 3 කියලා tags දෙකක්.
lifestyle based ways to improve your memory. head කියන tag එක දාන්නේ නිසාල් අපි සාමාන්‍යයෙන් HTML නිසාල් අහලා තියෙන ප්‍රශ්නයක් ඇයි head tag එක දාන්නේ කියලා. අපි නිසාල් වෙබ් පේජ් එකක් සාමාන්‍යයෙන් කොටස් කරනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. head එකයි body එකයි කියලා. හරියට අපේ මිනිස් ශරීරයේ ඔළුවයි කඳයි. right? ඒතර head එකේ තියෙන components කීපයක් තියෙනවා. අපි O level මට්ටමට අපි කතා කරන්නේ title එක ගැන විතරයි. ඒ කියන්නේ අපේ වෙබ් පේජ් එකක දැන් මේ උඩින් ඔයගලන්ට පේන තියෙනවනේ මෙතන WhatsApp කියලා. ඒ WhatsApp කියන එක පේන්නේ title එකේ WhatsApp කියලා දාලා තියෙන නිසා. right? අන්න ඒ වගේ අන්න ඒක යොදා ගන්න තමයි අපි title එක පාවිච්චි කරන්නේ. ඒක title tag එක අපිට පාවිච්චි කරන්න දෙන්නේ effectively. title tag එක අපිට body එකෙත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අර අපේ web page එකේ උඩින් දිස් වෙන්න නම් අපි ආව head tag එක ඇතුලේ පාවිච්චි කරන්න ඕනේ. ඔයගොල්ලෝ A level වලටත් IT කරොත් ඔයගොල්ලෝ දැනගන්නවා මේ CSS කියලා එකක් අපි පාවිච්චි කරනවා. Cascade style sheet කියලා එකක්. ඒතකොට CSS codes ගොඩක් වෙලාවට ලියවෙන්නේ head tags දෙක ඇතුලේ. ඒතකොට ඒ එක කොටසක් නිරූපණය කිරීම සඳහා වෙබ් පේජ් එකේ එක කොටස් නිරූපණය කිරීම සඳහා තමයි අපි විවිධ tag පාවිච්චි කරන්නේ. head එක උතනදී පාවිච්චි වෙන්නේ header section එක. කියන්නේ title එක ඇතුළු තව ගොඩක් parameters තියෙනවා. ඒ කියන දේවල් ටික දරාගෙන ඉන්න. තේරුණාද නිසා? right. එතකොට 2යි 3යි අදාළ වෙන්නේ අපේ header එකට දාලා. එතකොට අනිවාර්යෙන් මෙයා ලොකු අකුරු තියෙනයක් වෙන්න ඕනේ. H1 හරි H2 හරි අපිට අරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට එයා center line වෙලා තියෙන නිසා center tag එක පාවිච්චි වෙන්නත් ඕනේ. right. එතකොට අපිට පේන්න තියෙනවා පොඩ්ඩක් පරිස්සමට මෙතන අරගන්න ඕනේ. තප්පරයක් ඉන්න මේකට මෙතන center tag එකක් close කරලා තියෙනවා. ඉන්න බලන්න. image එකක් center වෙලා තියෙන්නේ නේද? ඊට පස්සේ ඉරකුත් ඇඳිලා තියෙනවා. ඔව්. 3 කියන එක අපිට ගලප ගන්න පුළුවන්. කියන එක අපිට ගලප ගන්න පුළුවන් H1 H2 කියලා. 2 කියන කෙනා ඉවර වෙන්නේ මෙතනින්. මට ප්‍රශ්නේ මේගොල්ලෝ ඇයි මෙන්න මෙතන center tag එකක් පාවිච්චි කරලා තියෙන්නේ කියන එක. මෙන්න මේක ගැටලු සහගතයි. printing mistake එකක් දන්නේ සාමාන්‍යයෙන් හරි විදිහට ආවා නම් end ඕනේ 3 කියලා කියන්නේ H1 හරි H2 හරි. 2 තමයි center tag එක වෙන්නේ. හේතුව තමයි මෙතන කියලා තියෙනවා අපේ ලියලා තියෙන text එකයි ඊළඟට මෙතන අපිට තියෙන image එකයි දෙන. එතකොට මේ 4 කියන එකට එන්න ඕනේ img කියන එක. right. ওই විදිහට තමයි හරි විදිහට ඕක handle වෙන්න ඕනේ. right. හැබැයි මෙන්න මෙතන දීලා තියෙන මේ center close tag එක ටිකක් මතභේදාත්මක දෙයක්. හරි. ඊළඟට පස්වෙනි tag එක අයිති වෙන්නේ ඉර ගහලා තියෙන එකට. ඒ කියන්නේ HR. මෙයා සාමාන්‍යයෙන් හරියටම ලිව්වොත් මෙන්න මෙහෙමයි අපි ලියන්නේ. right. sorry. ඔය දෙන්නේ. ඇල ඉර අන්තිමට. HR අගට ඇල ඉරක්. සාමාන්‍යයෙන් අපි BR ලියන්නේ අගට ඇල ඉරක් දාලා හරි විදිහටම ලියනවා නෝ. ඇල ඉර නොතිබුණා කියලා වර්ධින්නේ නැහැ. right. ඒකට එයා HR horizontal line එකක්. ඇඳ ගන්න තමයි HR එක පාවිච්චි වෙන්නේ. right. තනි ඉරක් කෙලින් ඇඳ ගන්න වෙබ් පේජ් එක. ඊළඟට 6 කියන කෙනා අපිට පේනවා නේද? පැරග්‍රාෆ් එකක් විදිහට තමයි ගිහිලා තියෙන්නේ. එහෙනම් 6 කියලා කියන්නේ p tag එක. 7 කියන කෙනා 5 simple ways. එයාත් කලින් විදිහටම ලොකු එක්කෙනෙක් නේද? ඒත් ඔයගොල්ලෝ මෙතන H2 පාවිච්චි කරා නම් 5 simple ways කියන එකත් H2ම පාවිච්චි කරන එක හොඳයි. මොකද ඒ දෙන ටිකක් එක size නිසා. right. ඒක නිසා මෙතන 7 කියලා කියන්නේ H1 හරි
H2 හරි. ඊළඟට තියෙන එක අපි දන්නව නේද? දීලා තියෙන්නේ unordered list එකක්. එහෙනම් UL එකකින් පටන් ගන්න ඕනේ. දැන් ඒකෝද මෙතන UL එක පේන්නේ නැහැ. ඒක නිසා 8 කියලා කියන්නේ unordered list UL. ඊළඟට 9 කියලා කියන්නේ unordered list එක ඇතුලේ list item එකක් දෙන්නේ LI පාවිච්චි වෙන්නේ. 10 කියලා කියන්නේ list එක ඉවරුණායින් පස්සේ තියෙන කෙනෙක්. further information කියලා A tag එක පාවිච්චි කරලා තියෙනවා. A කියන්නේ anchor tag එක කියන එක. anchor tag එකේ අනිවාර්යෙන් තියෙන්න ඕන attribute එක තමයි href. කොතනටද මේ link එක click කරන්නේ? කියන්නේ මේ health advice center කියන කෙනා link එකක් බවට පරිවර්තනය කරන්න තමයි මේ A tag දෙක දෙපැත්තේ තියලා තියෙන්නේ. එතකොට මැද ඉන්න කෙනා link එකක් බවට පරිවර්තනය වෙනවා. ඒතර anchor tag එකේ අනිවාර්යෙන් තියෙන්න ඕන attribute එක තමයි href කියලා අපි කියන්නේ. right. හරි. එතකොට අපි බලමු marking scheme එකේ කොහොමද තියෙන්නේ කියලා. ඔව්. පළවෙනි එක head, දෙවෙනි එක center, අපි කියපු විදිහට තුන්වෙනි එක h1, h2 පාවිච්චි කරලා කමක් නැහැ. හතරවෙනි එක img, පස්වෙනි එක hr, හයවෙනි එක p, හත්වෙනි එක h1 හරි h2 හරි, අටවෙනි එක ul unordered list, නවවෙනි එක li list item l1 නෙවෙයි li වෙන්න ඕනේ. 10 වෙනි එක href hyper reference කියන එක. right. හරි. එතකොට නිසල් tr කියන්නේ table row කියන එක. ඒ කියන්නේ පේලිය table එකක පේලියක් කියන එක tr වලින් කියවෙන්නේ. right. එතකොට මේන් 10ක් තියෙනවා. අපි බලමු කොහොමද ලකුණු ටික බෙදලා යන්නේ කියලා. ඔව්. එතකොට එක කොටසකට ලකුණු 0.5 ගානේ අරගන්න. දැන් 10ක් තියෙනවනේ. එතකොට ලකුණු 5ක් ඕගලන්ට හම්බ වෙනවා ඒ ටිකට. එක කොටසකට ලකුණු 0.5යි. දෙවෙනි කොටසේ අහලා තියෙන ටැන් පහට එක ලකුණු ගානේ 5ක් අරගන්න. right. හරි. දෙවෙනි කොටසේ අහලා තියෙන්නේ පහකින් දැක්වෙන අසම්පූර්ණ වගන්තිවල 1 සිට 5 දක්වා හිස් වැති ලේබල් වලට වඩාත් ගැළපෙන වදන් පහත දී ඇති ලයිස්තුවෙන් තෝරා ලියන්න. ලේබල් අංකය හා එයට අනුරූප වදන හෝ වදන් පමණක් ලිවීම සෑහේ. එහෙම කියලා තියෙනවා. එතකොට අපි බලමු තියෙනවා කියලා. HTML ගුණයක් නිසි පරිදි දැర్శණය කිරීම සඳහා හිස්තැනක් භාවිතා කළ හැකිය. එතකොට HTML ගුණයක් HTML ෆයිල් එකක් නිසි පරිදි බලා ගන්න අපිට වෙබ් බ්‍රවුසර් එකක් ඕන. කියන්නේ වෙබ් අතිරික්සුවක්. ඒතර වෙබ් අතිරික්සුව කියන කෙනා තමයි පළවෙනියා වෙන්නේ. වියමන් වෙබ් ගොනුවක් හිස්තැනක් මගින් අනන්‍යව හඳුනා ගැනීම. ඔව්. වෙබ් වියමන් ගොනුවක් වෙබ් ෆයිල් එකක් අනන්‍යව හඳුනා ගන්න අපි පාවිච්චි කරනවා ඒකාකාර සම්පත් නිශ්චායකය කියන එක. මෙයා තමයි දෙකට අදාළව අපි භාවිත කරන කෙනා. HTML ගොනුවක් නිර්මාණය කිරීමට ඔව් හිස්තැනක් භාවිත කළ හැකියි. එතකොට HTML ගොනුවක් නිර්මාණය කරන්න ඔයාලට සරලව notepad එකක් වදන් සැකසුම් මෘදුකාංගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි වෙබ් සංස්කරණ මෘදුකාංගයක් වෙබ් authoring tool එකක් පාවිච්චි කරන්න පුළුවන්. ආයෙත් පාවිච්චි කරන්න පුළුවන් CMS එකක් content management system එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ වෙබ් සංස්කාර මෘදුකාංගයක්. එතකොට එතන සංස්කරණ මෘදුකාංගයක් මේක අපි තුන විදිහට අරගන්න පුළුවන්. ආයතනයක් හා බැඳුණු සියලුම අධිමාධ්‍ය හයිපර්මීඩියා අධිමාධ්‍ය කියලා කියන්නේ මේ වෙබ් එකක් ඇතුලේ තියෙන එක එක જાතියේ සින්දු වීඩියෝස් ඒ වගේ මීඩියා කොටස්. අධිමාධ්‍ය ලේඛන හිස්තැනක් පැවතිය හැකියි. ආයතනයක් හා බැඳුණු සියලු අධිමාධ්‍ය ලේඛන හිස්තැනක් පැවතිය හැකියි. එතකොට ආයතනයක් හා බැඳුණු සියලුම අධිමාධ්‍ය ලේඛන කියන්නේ මේ කියන කොටස් වෙබ්සයිට් එකට අපි පාවිච්චි කරන songs videos වගේ දේවල් තියෙන්න පුළුවන් වෙබ් සර්වර් එක ඇතුලේ. right වෙබ් සේවා දායකයක් ඇතුලේ තියෙන්න පුළුවන්. right මේකට අපි කියනවා හතරවෙනි හිස්තැන. ප්‍රතිසම සංඥා සංඛ්‍යාංක සංඥා බවට පරිවර්තනය කරන්න ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ මොඩම් එකකට විතරයි. right එහෙනම් මොඩමයට
භාවිත කළ හැකි. මෙයා තමයි 5 බවට පත් වෙන්නේ. right ඔය විදිහට හිස්තැන් 5 අපුරවගෙන තියෙනවා නම් ලකුණු 5ක් හම්බ වෙනවා. right බලමු මාකින් ස්කීම් එකක්. පළවෙනි එක වෙබ් බ්‍රවුසර්, දෙවෙනි එක URL, තුන්වෙනි එක වෙබ් ඕතරින් software, හතරවෙනි එක වෙබ් සර්වර්, පස්වෙනි එක මොඩල්. එක ලකුණ ගන්න. අරගෙන පුළුවන්. right ගැටලු තියෙනවද මේ සම්බන්ධයෙන්? තියෙනවා නම් අහන්න දැන් වෙලාව. right නිශ්ශබ්දතාවයේ පිළියන්නේ ගැටලු නොමැති බවයි. නිසල් වෙබ් සර්වර් එක ගැන කියලා දෙන්න කියලා නිසල් ඉල්ලලා තියෙනවා. හරි. නිසල් වෙබ් සර්වර් එක කියලා කියන්නේ මෙන්න මෙහෙම තමයි. දැන් හිතන්නකෝ අපිට යන්න ඕනේ කියලා google.com වලට. right. අපිට google.com වලට යන්න නම් google.com තියෙන්නේ අපේ පරිගණකයේ නෙවෙයි නේද? ඔයාගේ ෆෝන් එකේවත් මගේ කම්පියුටර් එකේවත් කාගවත් කම්පියුටර්ස් වල නෙවෙයි google.com තියෙන්නේ. google.com තියෙන්නේ ඒ google.com අයිති ආයතනයට නැත්නම් google.com host කරලා තියෙන කියන තැන කියලා අපි කියනවා. අන්නේ host කරලා තියෙන තැන. එතකොට කොහෙද මේක මේ host කරන්නේ නැත්නම් මොකද්ද host කරනවා කියලා කියන්නේ? අපි දෙයක් host කරනවා කියලා කියන්නේ අපි අන්තර්ජාලය ඇතුලේ ඉන්ටර්නෙට් එක ඇතුලේ පැය 24ෙම 365 දවසෙම ගිහිල්ලා ඇක්සස් කරන්න පුළුවන් තැනක් නිර්මාණය කරනවා කියන එක තමයි මේ host කරනවා කියන එකේ තියෙන්නේ. එතකොට අන්නේ නිතරම ඇක්සස් කරන්න පුළුවන් තැන තමයි අපි ගිහිල්ලා අපේ වෙබ් pages ටික තියලා තියන්නේ. එතකොට ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඇවිල්ලා ඒ අදාළ මැෂින් එකට අදාළ කම්පියුටර් එකට ඇවිල්ලා ඒව රිෆර් කරන්න පුළුවන්. එතකොට google.com කියලා අපි රිෆර් කරනකොට ඇත්තටම Google Corporation වල ඇමරිකාවේ කොහේ හරි Google Corporation කියන ආයතනයේ තියෙන සර්වර් රූම් එක නැත්නම් සර්වර් එක නැත්නම් සරලව කිව්වොත් ඒ දත්ත කපලා කරලා තියාගෙන ඉන්න කම්පියුටර් එක තමයි අපි ඇක්සස් කරන්නේ. ඒතර අන්නේ වගේ 365 දවසෙම පැය 24ෙම අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා වෙබ් පිටු නැත්නම් වෙබ් අඩවියක් දරාගෙන ඉන්න කම්පියුටර් එකට අපි කියනවා වෙබ් සර්වර් එකක් කියලා. right එතකොට වෙබ් සර්වර් එකක් නැති වුණොත් අපිට ඒ අදාළ වෙබ්සයිට් එක රිෆර් කිරීමේ හැකියාව වෙන්නේ නැහැ. තේරුණාද නිසා? right හරි. 7 වෙනි ප්‍රශ්නේ කරලාද තියෙන්නේ? කවුද කරලා තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නේ? right 7 වෙනි ප්‍රශ්නේ කවුරුත් කරලා නැද්ද? කමනේ අපි 7 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කතා කරමු. right එක්කෙනෙක් කරලා තියෙනවා. right 7 වෙනි ප්‍රශ්නේ අපි කතා කරමු. හරි 7 වෙනි ප්‍රශ්නේ කතා කරලා තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් වලට අදාළව. right බලමු 7 වෙනි ප්‍රශ්නේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. right මේ තියෙන්නේ. හරි 7 වෙනි ප්‍රශ්නේ කතා කරලා තියෙනවා එක්තරා පාසලක සිසුන් 1000ක් සිටිති. පහළ දී ඇති ව්‍යාජකේතය මගින් යම් වසරකදී දිනපතා එනම් දින 210ක් පාසලට පැමිණි සිසුන්ගේ ඇතුළත් වීමේ අංකය මුද්‍රණය කරයි. right එතකොට ප්‍රෝග්‍රෑම් එකේ මොටිව් එක තමයි දිනපතා පාසලට පැමිණෙන ළමයින්ගේ ඇඩ්මිෂන් නම්බර් එක මුද්‍රණය කිරීම. right හරි ඉහත ව්‍යාජකේතය නිරූපණය කිරීමට අදාළ ගැලීම් සටහන අඳින්න කියලා තමයි කියලා තියෙන්නේ. ඔබේ ගැලීම් සටහනේ විචල්්‍ය නාම ව්‍යාජකේතයේ දී ඇති ආකාරයටම යොදා ගන්න කියලා කියලා තියෙනවා. ඉතින් බලමුකෝ ව්‍යාජකේතය n සමානයි බිංදුව කියලා අරගෙන තියෙනවා. while n කියන එක න 18 අඩුද කියලා බලලා තියෙනවා. ඊට පස්සේ get admission number එකක් අරගන්න කියලා තියෙනවා. get number of days numbers ප්‍රමාණය අරගන්න කියලා තියෙනවා. if number of days equals 2010 then print admission number.
ඒ කියන්නේ 210ට සමාන නම් එයා 210ම ඇවිල්ලා තියෙන දරුවෙක්. එතකොට එයාගේ නම print කරනවා. if එක n කරනවා. ඊට පස්සේ n වලගේ එකකින් වැඩි කරනවා. ආයෙසරයක් නම් admission number එකක් ඉල්ල ගන්න. ඔය වගේ දහස් වතාවක් මේක iterate වෙනවා. මේක flow chart එකකට දාන්න කියලා කියන්නේ. හරි ලේසි ඒකට. right? මම කියවනේ flow chart දීලා සූඩෝ කෝඩ් අඳින්න කිව්වත් ලේසි, සූඩෝ කෝඩ් එක දීලා flow chart අඳින්න කිව්වත් ලේසි. ඒතර මේකේ කොටසයිනේ දීලා තියෙන්නේ. අපි start එකක් අපේ අතින් දාගමු. start කරා ඊට පස්සේ n සමානයි බිඳුව කියන එක තියෙන්නේ. ඒ කියන්නේ ආ process එකක් n සමානයි බිඳුව අරගන්න පුළුවන්. ඊට පස්සේ while n less than 1000. එහෙනම් ඔයගලන්ට කෙලින්ම යන්න පුළුවන් condition එකට. right n කියන කෙනා 18 අඩුද? ඕක තමයි ප්‍රශ්නේ. මේකේ yes පැත්තක් තියෙනවා no පැත්තක් තියෙනවා. එතකොට මේක no මේ පැත්ත අපි yes කියලා හිතුවොත් yes කියන පැත්තේ තමයි මේ get admission number මේ කියන ඔක්කොම ටික කරන්න වෙන්නේ. right එහෙනම් get admission number input එකක් නේද? ඒක ඒ විදිහටම ලියන්න පුළුවන්. get admission number. ඊට පස්සේ කියන්න පුළුවන් get number of days. right එතකොට number of days අරගන්න කියන එකත් අපි ලියුවා. right ඊළඟට if number of days equal 2010 අන්න අපිට ආයි කොන්දේසියක් හම්බුනේ. ඒ කියලා තියෙන්නේ if number of days equal 210. එහෙනම් නැවතත් අපිට condition box එකක් අරගන්න වෙනවා. මේකේ අහන ප්‍රශ්නේ is වලින් පටන් ගන්න එක හොඳයි. is number of days equal 210. එතකොට ඒක අපිට මේක ඇතුළේ ලියන්න වෙනවා. number of days equals 2010. එතකොට මේකේ yes side එකක් තියෙනවා no side එකක් තියෙනවා. right එතකොට ඒකේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ number of days ගන්න 210ට සමාන නම් print admission number. එතකොට yes කියන පැත්ත ගියාම වෙන්නේ output එකක් නේද? print admission number. right එතකොට admission number එක print කරනවා. ඊට පස්සේ මොකද්ද කියලා තියෙන්නේ if එක n කරනවා. එතකොට if එක n කරන්න කියන්නේ මෙයාගේ years path එකේ මේ වැඩේ කරලා ඉවර කරන්න කියන්නේ. ඒ කියන්නේ කොහොම පහළට එන්න පුළුවන්. no path එකේ මොකොත් කරන්න කියලා දෙයක් නැහැ. මම මේ print admission number එක ලියුණාන් පස්සේ ඇති දෙයක් නැහැ. ඒක නිසා no path එකේ තියෙන මේ ඊතලය connect කරන්න ඕනේ මෙතනට. right ඒ කියන්නේ no කියන line එකේ වෙන මොකුත් කරන්න එපා කියන එක තමයි යා කියන්නේ. ඒකට number එක 210ට සමාන වුණොත් print කරනවා. නැත්නම් මොකුත් කරන්නේ නැහැ. මොකුත් නොකර ඊළඟට මොකද කරන්නේ? n වල අගේ එකකින් වැඩි කරන්න කියනවා. දැන් n වල අගේ එකකින් වැඩි කරන්න කියනකොට දුවන පුතාට තේරෙන්න ඕනේ මෙන්න මේ කියන set එක. if condition එකට අදාළ set එක. එකකින් එළියේ ඉන්නේ මේ n සමාන n එකතු කිරීම එක. ඒ කියන්නේ if එකේ condition එක මොන જાතියේ වුණත් n සමානයි n එකතු කිරීම එක කොහොමත් සිද්ධ වෙන්න ඕනේ. ඔකට අපි කියනවා process එකක් කියලා නේ. right එතකොට n සමානයි n ධන එක සිද්ධ වුණායින් පස්සේ මොකක්ද යා කියලා තියෙන්නේ? n සමානයි n ධන එකට පස්සේ තියෙන n while. එකපාරට n while වෙන්නේ නැහැ. මේකට පස්සේ නැවත ගිහිල්ලා check කරනවා condition එක. එයා true නම් නැවත උඩින්දලේ අදාළ දේවල් ටික සිද්ධ කරගන්න තියෙනවා.
එතකොට මේක අපි ෆ්ලෝ chart එකට දැම්මොත් හරිම ලේසි. මේ කියන්නේ iteration එකක් අරගන්න කියලා. එහෙනම් මෙයාගේ මෙතනින් පස්සේ කොහොම ගිහිල්ලා iterate වෙනවා කොතනද? මෙන්න මෙතන. right ඕක තමයි අපිට ඇඳෙන්න ඕන flow chart එක වෙන්නේ. ඔයිට වඩා විකල්ප ක්‍රමයක් ඇඳලා තියෙනවා. දන්නේ නැහැ මාකටිං ස්කීම් එකේ බලමු. මේක තමයි සාමාන්‍ය output එක වෙන්නේ. ඔව් නිසල් while loop එක run වෙන්නේ condition එක true වුණාම. right අපි බලමු මාකින් ස්කීම් එක පැත්තට පොඩ්ඩක්. ඔව් start කරා n සමානයි බිඳුව n less than 1000 get admission number get number of days එකම input එක එළියට තියෙනවා. number of days equal 2010 කියලා question එක අහලා තියෙනවා. තියෙනවා නම් print number එහෙම නැත්නම් n වලගේ එකකින් වැඩි කරගන්න ඕනේ. right ඊට පස්සේ නැවත උඩහට එන්න ඕනේ. එතකොට ඔය කියන දේවල් ටික තියෙනවා නම් මම ත්‍රිපිටක පොඩ්ඩක් පොඩි කරන්න බලන්න ඕක තියෙනවා නම් සම්පූර්ණ ලකුණු අරගන්න පුළුවන්. හරි. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස කියලා තියෙන්නේ ඔව්. බලන්න. ඔව් ඊළඟ කොටස කියලා තියෙනවා සිසුන් 35 දෙනෙකුගෙන් සමන්විත පන්තියක ගුරුවරයෙක් ඔහුගේ වාර්ෂික චාරිකාව දුම්රියෙන් හෝ බසයෙන් හෝ යාම පිළිබඳ සිසු මනාපය ලබා ගැනීම. එහා ඊටස නම් කර ඇති හිස්තැන් සහිත ලේබල් වලින් සමන්විත පහක් දක්වා ඇති ගැරීම සඳහා මෙම සංස්කෘතිය නිරූපණය කරයි. right. ආරම්භ කළා තියෙනවා total student ගාන 35යි student count එක 0යි කියලා අරගෙන තියෙනවා. train count එකත් 0යි කියලා අරන් තියෙනවා. bus count එක දැන් මේ flow chart එකේ උවමනාව මොකද්ද? චාරිකාවේ අනේක කෝච්චියේ යන්න කැමති කවුද බස් එකේ යන්න කැමති කවුද කියලා තීරණය කරන්න. එතකොට මේ train count එක අරගෙන තියෙන්නේ train එකේ යන්න කැමති අය කීයද කියලා count කරගන්න. bus count එකේ තියෙන්නේ බස් එකේ කවුද යන්න කැමති කියලා සමරප් කරගන්න නැත්නම් සමරයිස් කරගන්න. එහෙනම් බස් count එක මුලදී අනිවාර්යෙන් බිඳුවට සමාන වෙන්න ඕනේ. මොකද වැඩේ පටන් ගන්න කලින් බස් count එක 1යි කියලා කියන්න බැහැ. නේද? ඒ කියන්නේ මැද්ද තමයි වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙනවා student count කියන එක විස්තර කරලා ඔව් නැත කියලා අපිට ලයින් දෙකක් පෙන්නලා තියෙනවා. ඔව් කියන පැත්තේ ගියොත් එක සිලෙක්ෂන් එකකට අහු වෙනවා. නැත කියන පැත්තේ ගියොත් තව සිලෙක්ෂන් එකකට අහු වෙනවා. right. එතකොට තපරක් ඉන්න ළමයි. ඔව්. දැන් student count එක මෙතන පුතාට බැලුවොත් තේරෙයි. right අපි හරියට මේ දිහා බැලුවොත් අපිට පේනවා මේ flow chart එක ඇතුලේ iteration එකක් තියෙනවා කියලා නේ. මෙහෙම row flow එක ගෙනහිල්ලා මෙතනට ගෙනහිල්ලා ඊට පස්සේ ආයෙත් උහුම රවුමක් අරගෙන එනවා. ඒතර ඒ කියන්නේ iteration එකක් තියෙනවා. මේ iterate වෙන එක නතර කරන්නේ මෙන්න මේ පාර. right. එතකොට මෙයා ඇවිල්ලා iteration condition එක පුනර්කරණය කළ යුතු කොන්දේසි. ඒතර ඇයි අපිට මේක පුනර්කරණය කරන්න වෙන්නේ? මේ ප්‍රශ්නේට උත්තරේ හොයන්නේ අපි ශිෂ්‍යයන් 35 දෙනෙකුයි. එතකොට එක ශිෂ්‍යයෙකුට එක ශිෂ්‍යයෙක්ගේ රෙස්පොන්ඩ් එක ගන්නවා ඊට පස්සේ ඊළඟ ශිෂ්‍යයෙක්ගේ රෙස්පොන්ඩ් එක ගන්නවා ඒ විදිහට තමයි මේක යන්නේ. ඒක නිසා ස්ටුඩන්ට් කවුන්ට් එක අපි දැනගන්න ඕනේ හරියටම ළමයි 35ක් ආවාද කියන එක. එහෙනම් B කියන කෙනා අපිට පාවිච්චි කරන්න පුළුවන් hard code කරගන්නත් පුළුවන් මෙතන 35 කියන අගය දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් total student
කියන එක දෙන්නත් පුළුවන්. right ඔය කියන අගයන් දෙකම මෙතනට දෙන්න පුළුවන්. ඒතර ස්ටුඩන්ට් කවුන්ට් එක ටෝටල් එකකට වඩා අඩුද? හරි. එහෙනම් යමු ඉස්සරහට. සිසු මනාපය ආදානය කරන්න. ඒතර සිසු මනාපය වෙන්නේ මොනවද? එක්ක කා නැත්නම් බස්. සිසු මනාපය බස් එකකටද? එතකොට බස් එකකට නම් මනාපය. එහෙනම් බස් කවුන්ට් එක එකකින් වැඩි කර ගන්නවා මෙතන කියලා තියෙනවා. බස් එකකට නම් කැමති බස් එකේ කවුන්ට් එක කියන බස් එක යන කැමති අය එකකින් වැඩි කර ගන්න. ඒක නෑ කියලා කියන්නේ එයා අනිත් අවස්ථාවට. ඒ කියන්නේ මේක තිබුණේ අවස්ථා දෙකයි. බස් එක සහ ට්‍රේන් එක. ඒතර බස් එකට කැමති නෑ කියලා කියන්නේ පැහැදිලිවම ට්‍රේන් එකට කැමති කියන එක මේ සිද්ධියට අදාළව ගත්තා. එහෙනම් එහෙම වුණාම ට්‍රේන් කවුන්ට් එක යගේ එකකින් වැඩි කරගන්න ඕනේ. ඉතින් ඒක ලියන්නේ මේ බස් කවුන්ට් එක යගේ වැඩි කරලා තියෙනවා හා සමානව. එතකොට එහෙනම් C කියන්නේ ආයිසරයක් train underscore count ම තමයි. මොකද මෙතන බස් කවුන්ට් කියන්නේ අලුත් බස් කවුන්ට් එක සමාන වෙනවා බස් කවුන්ට් + 1. දැනට තියෙන බස් කවුන්ට් එකට එකක් එකතු කරාම. හරි. එතකොට අපි ඔන්න එහෙනම් A විසඳගත්තා, B විසඳගත්තා, C විසඳගත්තා. දැන් විසඳ ගන්න තියෙන්නේ D ව. ඉතින් D ව විසඳ ගන්න ලේසි. මොකද එයා ඉන්නේ අයිටරේෂන් එකෙන් එළියට පැනලා. අයිටරේට් කරන්නේ ඇයි? තෝරගන්න බස් එකේ යන කී දෙනයිද, කෝච්චිය යන කී දෙනයිද කියන එක. right? ඊට පස්සේ අපේ උවමනාව වෙන්නේ නැත්තම් මේ කියන එකේ අවුට්පුට් එක විදිහට එන්න ඕනේ. බස් එකද නැත්තම් ට්‍රේන් එකද කියන choice එක දෙන්න ඕනේ. එක කවුන්ට් කරලා ඉවරන් පස්සේ බස් එක වැඩනම් බස් එක කියලා පෙන්නනවා. right? ඒකට අන්නේ කියන අවුට්පුට් එක තමයි ওই no path එකේ මෙන්න මෙතන තියෙන no path එකේ අපිට හම්බෙන්නේ. එහෙමනම් මෙන්න මෙතන තියෙන කන්ඩිෂන් එක මොකක්ද? එතකොට මේගොල්ලන්ගේ අවුට්පුට්ස් ටික බලන්න. දුම්රිය චාරිකාවකි. right? එතකොට E කියන්නේ මොනවාද? බසයේ චාරිකාවකි කියන එක. එතකොට කොහොමද මේක තීරණය වෙන්නේ? බස් කවුන්ට් එක යන ගාන වැඩි නම් ඒක බසයේ චාරිකාවක් කරනවා. ට්‍රේන් කවුන්ට් එක වැඩි නම් ඒක ට්‍රේන් එකේ චාරිකාවක් බවට පරිවර්තනය කරනවා. එහෙනම් මෙතන චෙක් කරලා බලන්න මේ කන්ඩිෂන් එකෙන් බස් කවුන්ට් එකේ ඉන්නවා එක පැත්තක විශාල ලකුණ තියෙනවා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එහෙනම් D කියන්නේ train count. right? එතකොට train count කියන එක විශාල නම් බස් කවුන්ට් එකට වඩා ඔව් වුණොත් දුම්රිය චාරිකාවක් නැහැ වුණොත් බසයේ චාරිකාවක්. right? ඒතර ඔන්න ඔය ටික තමයි ඔයගලගේ A ඉඳලා E වෙනකන් තියෙන්න ඕන ලේබල් වලට එන්න අවශ්‍ය දේ. අපි මාකින් ස්කීම් එක බලමු. A කියන්නේ බිඳුවයි, B කියන්නේ 35යි මැද total student කියලා ගන්න පුළුවන්. C කියන්නේ train count, D කියන්නේ train count, E කියන්නේ by bus කියලා තියෙන. ඒක අපිට ගැළපෙන විදිහට අරගන්න පුළුවන්. C හා D දෙකම train count දීලා තියෙන කොහොමද කියලා අපි අරගත්තද? ඔව්. C කියන්නේ train count, D කියන්නේ train count. ඔව්. right. බසයේ චාරිකාව කියන එක තියෙනවා නම් E එකට ලකුණු ගන්න පුළුවන්. by bus කියන එක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. එතකොට බසයේ චාරිකාව කියන එකට එයාට ඒක තීරණය කර ගැනීම සිද්ධ කර ගන්න පුළුවන්. හරි. තේරුණාද? ඔව් කන්ෆර්ම් කරන්න බලන්න මට. තේරුණාද? නිසල් ලූප් එක රන් වෙන්නේ false නම් මොකක්ද කන්ඩිෂන් එක කියලානේ පුතා අහලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ මේ ෆ්ලෝ chart එකට අදාළව ගත්තොත් ඔයා ඒ කියන්නේ මෙයාව අනිත් පැත්ත false පැත්තෙන් iterate කරන්න නම් කන්ඩිෂන් එකෙන් ඕනේ මෙයාට හරියටම ප්‍රතිවිරුද්ධ එක්කෙනා. ඒ කියන්නේ n less than 1000 කියන එක්කෙනාගේ ප්‍රතිවිරුද්ධ එක්කෙනා තමයි n larger than or equal 1000 කියන එක. right? ඒක තමයි no පැත්තෙන් iterate වෙන්න නම් n ඕන දේ. එතකොට විරුද්ධ එක්කෙනා හොයන්නේ එහෙමයි. less than නම් විරුද්ධ කියලා කියන්නේ larger than or equal. larger than නම් විරුද්ධ කියන්නේ less than or equal.
larger than or equal නම් තියෙන ඔපරේටර් එක එයාගේ විරුද්ධ වචනේ කියන්නේ less than or equal නම් තියෙන්නේ එයාගේ විරුද්ධ වචනේ larger than. තේරුණාද නිසල්? හරි. එහෙනම් මේකට ලකුණු දාගෙන 60න් ලකුණු කීයද කියලා ඔයගොල්ලෝ කැල්කියුලේට් කරගන්න ඕනේ. right? හරි. එතකොට 2015 පේපර් එක ඔෆිෂියලි ඉවරයි. right? එහෙනම් අපි 2014 පේපර් එකට තමයි යන්නේ. 2014 කරලාද තියෙන්නේ හැමෝම? කන්ෆර්ම් කරන්න මට ඒක. ඔව් නිසල් කරලා තියෙන්නේ. අනිත් අය ටක් ගාලා කන්ෆර්ම් කරන්න. ඔව් තත්සර්ණි කරලා තියෙන්නේ. ඔව් තත්සරණී නිසලුයි විතරද කරලා තියෙන්නේ. චමින් පුතා කරලාද තියෙන්නේ. දිසිනි හිරුණ නෙතුෂි අනිත් අය කරලා නැහැ වගේ නේද? පුතේ පේපර් එක කරන්නේ නැතුව අපිට සාකච්ඡා කරන එක තේරුමක් නැහැ. right? හරි මට දැන් උත්තර ටික දාන්න බෑ. උත්තර ටික දැම්මොත් අනිත් කට්ටිය එතකොට ඔකට සූදානම් වෙන්නේ නැහැ. හරි. එහෙමනම් අදට සෙෂන් එක මෙතනින් නතර කරන්න වෙනවා. මොකද කරලා නැහැනේ. කරන්න නැතුව ඇත්තටම සාකච්ඡා කරලා තේරුමක් නැහැ. හරි කට්ටිය එහෙනම් 2014 පේපර් එක දැන් කරලා ඉවරය. තත්සරණි නිසල් හොඳයි. එතකොට ඔය දෙන්න කරලා තිබ්බට අනිත් අය කරලා නැති නිසා අපිට කතා බහ කරන්න පටන් ගන්න විදිහක් නැහැ. ඔය දෙන්න කරලා තියෙන MCQ එක විතරයි නම් සෙකන්ඩ් පේපර් එක කරන්න පටන් ගන්න. right? අනිත් කට්ටිය දැන් පේපර් එක ළඟ ඇති කියලා මම හිතනවා. ඒක නිසා පළවෙනි ප්‍රශ්න 10ට අග්ගාලා කරන්න. right? පළවෙනි ප්‍රශ්න 10. නිසල් අපි 2007 වෙනකම්ම පේපර්ස් ටික කතා බහ කරනවා O level වල. right? ඊට පස්සේ වෙලාව හම්බුනොත් 2007 වෙනකම් කියලා කියන්නේ මෙහෙමයි. පෙබරවාරි මාසේ මුල සතියේ අපි 2019 පේපර් එක සාකච්ඡා කරනවා විභාගෙ ලඟ වෙලානේ. right? පෙබරවාරි මාසේ මුල සතියේ 2019 කතා කරන්න ඉඩ තියලා අපි පිටිපස්සට පේපර්ස් ටික කරගෙන එනවා. right? ඒක 2007 වෙනකම් තියෙන පේපර්ස් ටික කතා කරනවා. 2007 වෙනකම් අපිට කතා කරන්න පුළුවන් නම් හොඳයි. right? ඊට පස්සෙත් ඉඩ තිබුණොත් අපිට පුළුවන් ඔය පළාත් පේපර්ස් බස්නාහිර පළාත ඊළඟට වයඹ පළාත ඔය වගේ තියෙනවා. ඒවයින් එන ඒවා බලන්න. හැබැයි මූලිකවම අදහස් කරගෙන ඉන්නේ පාස් පේපර්ස් ටික කරලා ඉවර කරන්න. right? හරි. අනිත් අය පළවෙනි 10 කරන්න. පළවෙනි 10 කරාම මම පළවෙනි 10 උත්තර ටික කියනවා. ඊට පස්සේ ඒකේ වැරදිලා තියෙන ටික කතා බහ කරගමු. අපිට එච්චරයි වෙලාව ඉතුරුනොත් ඉතිරි වෙන්නේ. ඊට පස්සේ ඉතිරි ටික අපි ඊළඟ දවසට පෝස්ට්පෝන් කරමු. හරි දැන් 8:45යි වෙලාව. විනාඩි 10යි මම දෙන්නේ. 8:55ට මම අහනවා මොනවාද හරි වැරදි කියන එක මම උත්තර ටික කියන්නම්. ඊට පස්සේ ඒකේ තියෙන හරි වැරදි ටික කතා බහ කරමු ටක් ගන්න. right? හරි ඉක්මන් කරන්න.
කට්ටිය පේපර් එක කරනකම් විශාල ප්‍රශ්නයක් අහලා තියෙනවා ඩිප්ලොයිමන්ට් ගැන කියලා දෙන්න කියලා. නිසල් ඩිප්ලොයිමන්ට් වර්ග 4ක් තියෙනවා පුතේ. right, direct deployment, parallel deployment, phase deployment and pilot deployment කියලා. right, දැන් ඔයා හිතුවොත් මේ තියෙන්නේ අපි හදන සිස්ටම් එක කියලා. මේක තමයි සිස්ටම් එක. right, ඒක new system. එතකොට මේ තියෙන්නේ අපේ organization එක නම් organization එක ඇතුලේ old system එකක් තියෙනවා. මේක තමයි old system. right, මෙයා තමයි organization. right, එතකොට direct deployment කියලා කියන්නේ මෙන්න මේ ක්‍රියාවට new system එක ඇතුළට ගේනවා old system එක එළියට දානවා. මේකට කියනවා direct deployment. එතකොට මෙයා in වෙනවා මේක out වෙනවා. right, ඒ කියන්නේ old system එක සම්පූර්ණයෙන් අස් කරලා new system එක දාලා run කරගෙන යනවා. එතකොට තියෙන වාසිය තමයි අලුත් system එක අපිට ඒ මොහොතේ ඉඳලම පාවිච්චි කරන්න පුළුවන්. තියෙන ලොකුම වාසිය තමයි වැරදිලාවත් අලුත් system එකට ප්‍රශ්නයක් ආවොත් අපිට backup එකක් නැහැ. මොකද පරණ system එක අපි already අස් කරලා ඉවරයි. right, දෙවෙනියට තියෙන දේ තමයි parallel deployment. සමාන්තර පිහිටුවීම. මේ direct deployment එකට කියනවා ඍජු පිහිටුවීම කියලා. right, parallel deployment වලට කියනවා සමාන්තර පිහිටුවීම. ඒක කලින් විදිහටම අලුත් system එක තියෙනවා. right, oh sorry, right, පරණ විදිහටම අලුත් system එක මෙතන තියෙනවා. මේක new system. එතකොට organization එක තියෙනවා. organization එකේ all system එක තියෙනවා. මෙයා all එක කියනවා. right, එතකොට parallel deployment එකේ වෙන්නේ new system එක in කරනවා. එතකොට right, new කියන එක නා in කරලා new and old එක යම් කාලයක් අරගෙන යනවා. right, මේක යම් කිසි කාලයක් අරගෙන යනවා. right, එතකොට මේක අපි හිතමුකෝ මෙතන t සමානයි බිඳුවයි. ඒ කියන්නේ කාලය බිඳුවයි. එතකොට මෙයා 1 month අරගෙන යනවා. right, 1 month ගියයින් පස්සේ ඔයා කරන්නේ new system එක තියලා ඊට පස්සේ old එක දානවා එළියට. right, මේක organization. right, ඔකට කියනවා parallel deployment කියලා. right, එතකොට මේකේ තියෙන වාසිය තමයි අලුත් system එකට මේ ගෙනියන කාලය ඇතුළත අලුත් system එකට ප්‍රශ්නයක් වුණොත් පරණ system එක තියෙනවා backup එකක් විදිහට. තියෙන අවාසිය තමයි එකම වැඩේ දෙසරයක් කරන්න සිද්ධ වෙනවා. right, ඒක තමයි ඕකේ තියෙන ප්‍රධාන අවාසිය. ඊළඟට තියෙනවා phase deployment.
අධියර පිහිටුවීම කියලා අපි කියනවා. right pace කියලා කියන්නේ අධියරක් කියන වචනේ නිකන් ඔළුවේ හිතා ගන්නකො. එතකොට අලුත් එක්කෙනා ඉන්නවා. right මේ අලුත් එක්කෙනාගේ මේ කොටස් වලට ගොඩක් කොටස් වලට බෙදන්න තු වෙලා. right මේක pace 1 මෙයා pace 2 මෙයා pace 3 මේක new system එක right. එතකොට ඔතනදි සිද්ධ වෙන්නේ organization එක තියෙනවා. organization එකේ all system එකත් ඔය කියන කැලි තුනකටම බෙදෙනවා. එතකොට මේකෙදි වෙන්නේ මේ එක කොටසක් මේ එක pace එකක් අරගෙන ඇවිල්ලා මෙතනට දාලා මේ පරණ pace එක මේ කියන pace එක විතරක් එළියට දානවා. මෙයා in වෙනවා මෙයා out වෙනවා. right මේක all system එක. තියෙන organization. right එතකොට මේක in වෙනවා මේක අපි හිතමු මේක ඉන්නේ t equal 0 කියන වෙලාවේ. ඊට පස්සේ තව ටික කාලෙකින් ඊළඟ pace එක after 1 month වලදී next pace එකේ ඇවිල්ලා මෙයාව එළියට දානවා. right මෙයාව in කරනවා at t equal 1 month. 1 month කියලා කියන්නේ උදාහරණයක්. හොඳේ. එක එක වෙලාවට වෙන්න පුළුවන්. right so ඒ විදිහට ටිකෙන් ටික old system එක අයින් වෙලා අලුත් system එක එනවා. එන්නේ pace by pace. right ඕකට අපි කියනවා අධීර පිහිටුවීම නැත්නම් pace deployment කියලා. අවසානයේ තියෙනවා pilot deployment. මේකට සිංහලෙන් කියන වචනේ නියමු පිහිටුවීම. pilot deployment එකේ වෙන්නේ අලුත් system එක තියෙනවා. මේක අලුත් system එක new organization එකක් තියෙනවා. organization එකේ all system එකේ කියන්නේ entire all system එක අපි මේ sections දෙකක යනවා. දැන් මෙයා section 1 මෙයා section 2 දෙකේම එකම all system එක මේ යන්නේ. එතකොට මේගොල්ලෝ කරන්නේ මෙයාව ගෙනහිලා section 1 වල තියෙන කෙනාව replace කරනවා. මේක out. section 2 එක ඒ විදිහටම යනවා. එතකොට මේකට තමයි pilot section 1 එක තමයි අපේ pilot project එක නියම ව්‍යාපෘතිය. ඒකේ දාලා බලනවා හරියනවද කියලා. right ඒක සිද්ධ වෙන්නේ t equal 0 වල කියලා හිතන්න. පටන් ගන්නකොටම t සමාන 0 කාලේ. ඊට පස්සේ ටික කාලයකට පස්සේ මෙයාව deploy කරන කියන්නේ අර pilot එක success වුණාම ඊට පස්සේ මෙයාව into section 2 කියලා කියන්නේ like into rest of the organization. ඒක section එක නෙවෙයි යන්නේ rest of the organization.
when pilot is success. Right? The pilot project එක success නම් මුළු section එකට මුළු organization එකටම අලුත් system එක replace කරනවා. හරිද නිසාල් තේරුණාද? ඔය තමයි හතර. right හරි. වෙලාවත් ගානටම සෙටල් වුණා 9යි. හරි. පළවෙනි ප්‍රශ්න 10 කරපු කට්ටිය කොහොම පේපර් එක කරලා ඉවර කරාද? right? අපි ඊළඟ දවසේ 2014 පේපර් එක පටන් ගමු. right? එතකොට කරලා මම මාකින් එක දානවා මාක් කරලා දේවල් ටික ඉස්සරහට කතා කරගෙන යමු. right? හරි. එහෙනම් අදට මෙතනින් නතර වෙනවා. කට්ටිය මතක තියාගන්න දැන් ඊළඟ දවසේ අපි හම්බෙන්නේ කවද්ද? මම ඒක චුට්ටක් ආයෙ මතක් කරන්නම්. ඊළඟ දවසේ අපි හම්බෙන්නේ 2 ඉඳලා 4 වෙනකන් සිකුරාදා. සිකුරාදා 2 ඉඳලා 4ට. right? වෙලාව මතක තියාගන්න. සිකුරාදා 2 ඉඳන් 4ට මෙතනින් ඉස්සරහට දිගටම ක්ලාස් එක තියෙන්නේ ඒ වෙලාවට ඔන්ලයින් ක්ලාස් එක. right? 2 ඉඳලා 4 වෙනකන් තියෙනවා. තියලා දේවල් ටික කතා බහ කරගෙන ඉස්සරහට යන්න. හරිද? right. හරි. එහෙනම් අද තමයි අපි අන්තිමටම හම්බෙන්නේ 2020ට. ඊළඟට අපි අලුත් අවුරුද්දේ හම්බෙන්නේ. ඒක නිසා හැමෝටම සුබ නත්තලක්. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක්. right? 2021 සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ විභාගයට යන්න ඉන්න කට්ටිය නිසා නේද? සාර්ථකත්වයෙන් පිරිච්ච අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. right? එහෙනම් හැමෝටම good night. ඊළඟ දවසේ හම්බෙමු. right? හරි. right okay. එහෙනම් ගිහිල්ලා good night හැමෝටම.